දුකයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කය පිරිසුදු කර නොගැනීමේ විපාකයයි. පරිපූර්ණ වූ වචනේ පිරිසුදු කර නොගැනීමේ විපාකයයි. මනස පිරිසුදු කර නොගැනීමේ විපාකයයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සිත කය වචනය දූෂණය වෙන්නේ මේ හිතේ තියෙන ප්‍රධාන අකුසල් මුල් තුනක් බලපාලා. ඒ මොනවද? රාගය නැමැති අකුසල මූලය, ද්වේෂය නැමැති අකුසල මූලය, මෝහය නැමැති අකුසල මූලය මුල් වෙලා තමයි මේ සත්වයන් කිලිට කරවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රාග දේශ මෝහ කියන්නේ සත්වයන් සසර දුකට කොටු කරන දෙයක්. මේ සත්වයන් සසර දුකට සීමා කරන දෙයක්. සසර දුකට බන්ධන දෙයක්. ඉතින් ඒ නිසා සුගතයන් වහන්සේ ලොව සම්බුද්ධත්වයට පත් වෙලා මෙන්න මේ දුකට බන්ධන, දුකට පමුණුවන, දුක තුල හිර කරන මේ අකුසල් මුල් තුන ප්‍රහාණය කළා. ඊට පස්සේ අන්නේ ප්‍රහාණය වීමත් සමග සම්බුදු කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ පිහිටි පළවෙනි ගුණය පිහිටියා. ඒ තමයි අරහත් ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දුක් විඳින ලෝක සත්‍යය මේ රාග දේශ මොහ නිසායි දුක් විඳින්නේ කියලා තේරුම් අරගෙන ඒ රාග දේශ මොහ දුරු කළ තමන්ට උපකාර කරගත්ත ඒ ධර්මය අනිත් අයට කියා දුන්නා. එතකොට මේ ධර්මයෙන් කියා දෙන්නේ කුමක් ප්‍රහාණය කිරීම පිණිසද? රාග දේශ මොහ. ඊළඟට ඒ ධර්මයේ ඇසූ දෙව් මිනිසුන් රාග දේශ මොහ ප්‍රහාණය පිණිස පිළිපන් පිරිසක්. අන්න ඒ පිරිසට කියනවා සුපටිපන්න පිරිස. සුපටිපන්න පිරිස දෙආකාරයි. නේද? ඔව්. අරහත්ත්වයේ පිණිස මග වඩන අය සුපටිපන්නයි. මග වැඩුව අය පරිපූර්ණත්වයට පත් වෙච්ච අය සුයි මුත්තයි. මනාකොට රාග දේශ මොහෙන් මිදහස් වෙච්ච අය. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අපිට රාග දේශ මොහ දුරු කරපු බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු අපිට ඒ ධර්මයක් ආන්න ලැබිච්ච අපට එහෙනම් මේ රාග දේශ මොහයන්ගේ තියෙන කර්කස බව, කටුක බව, අමිහිරි බව, අප්‍රසන්න බව, පීඩාකාරී බව, දුක්ඛිත බව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අවබෝධයෙන්ම තේරුම් ගන්න නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න නම්, සංඝයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න නම් මේ රාග දේශ මොහ අවබෝධ කරගන්න වැඩපිළිවෙල තුල තමයි අපිට මේ සියල්ල කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මානෙ රාග දේශ මොහ දුරු කරන්න බැරි වුණොත් අන්න ආතුර. ඇයි? එයාගේ ඉදුරන් අසංවර වෙලා රාග දේශ මොහ වැඩුණට පස්සේ එක්ක ඔයා කයින් පව් කරනවා. ඒ කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඊට පස්සේ වචනෙන් බොරු, කේලම්, හිස් වචන, පරස වචන කියනවා. මානසින් අනුන්ගේ දේශයට ආසා කරනවා, ද්වේෂය, පලි ගැනීම, බද්ධ වෛරය, එකට එක කිරීම මේ ඔක්කොම ඇති කර ගන්නවා. මිසදුට වෙනවා. සිල්ලතුන්ට, ගුණවතුන්ට නිନ୍ଦා පහස කරනවා. පංචානන්තරී කර්ම කරනවා. ඉතින් සියල්ලට මුල මොකද්ද? රාගය නැමැති අකුසල මූලයෙන් මේ කරන්නේ. ද්වේෂය නැමැති අකුසල මූලයෙන් මේ කරන්නේ. මෝහය නැමැති අකුසල මූලයෙන් තමයි මේ ජීවිතවලට මේ බඳු අනතුර පත් කරන්නේ. ඉතින් ඒ නිසා බුද්ධිමත් නුවණ තියෙන ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ. එහෙනම් අවබෝධයේ ප්‍රමාද වුණේ මේ කරුණු නිසායි. මේ අකුසල් මුල් තමන්ගේ ජීවිතය තුල වැඩෙන්න දීලා බැදෙන්න කටයුතු කිරීම නිසායි. ඒ නිසා තවදුරටත් මේ රාග දේශ මොහ කෙනෙකුගේ හිතේ වැඩිලා ගියාට පස්සේ සිදුවෙන අනතුරු ගැන වදාළ දේශනාවක්.
මොකද දේශනාවේ තියෙනවා චංකි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය දෙකේ දැන් අපි මේ සියලු ධර්මයේ අවබෝධ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහයේ සරණ ගියේ ඒ වගේම සිල්වත් වෙන්න මහන්සි ගන්නේ දහම් දැනුමක් ඇති කරගන්න මහන්සි ගන්නේ දන් දීම පුරුදු කරන්නේ ප්‍රඥාව ජීවිතය තුළ දියුණු කරන්න මහන්සි ගන්නේ කරුණු හතරක් අවබෝධ කර ගැනීම පිණිසයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ තමයි රාග දේශ මොහ ප්‍රහාණය වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අවබෝධය කරා යන ශ්‍රාවකෙකුට වදාලා ජරා මරණ දුකින් නිදහස් වෙන්න නම් එයා රාග දේශ මොහ දුරු කළ යුතුයි. රාග දේශ මොහ දුරු කරන්න නම් එයා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි. සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් එයා වීරිය කළ යුතුයි. වීරිය කරන්න නම් එයා තුලණය කළ බැලිය යුතුයි. තුලණය කියන්නේ අකුසල් වල ආදීනව කල්පනා කරන්න ඕනේ. කුසල් වල ආනිසංස අකුසල් වල ආදීනව කල්පනා කරලා කටුක අමීරි අප්‍රසන්න පීඩා බව තේරුම් අරගෙන අකුසලෙන් බැහැර වෙන්න ඕනේ. කුසල් කල්පනා කරලා කුසලයේ දියුණු කිරීමෙන් ලැබෙන ආනිසංස කල්පනා කරන්න ඕනේ. සැපය. ඒ තමයි මෙලොව පරලොව සැප සුගති සැප සතර ආපා දුකින් නිදහස් වීමේ සැප. ඒ වගේම රාග දේශ මොහ දුරු කිරීම ජරා මරණ දුකින් නිදහස් වීම. මෙන්න මේක තමයි කුසලයේ ආනිසංස. මේ විදිහට අකුසලයේ ආනිදීනව කුසලයේ ආනිසංස කල්පනා කරලා කුසලයේ වටිනාකම තේරුම් ගත්ත කෙනා තමයි වීරිය කරන්නේ. වීරිය කරන කෙනා තමයි ආර්ය සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. සක්කාය දිට්ඨිය දුරු කළ කෙනා තමයි රාග දේශ මොහ ප්‍රහාණය කරන්නේ. රාග දේශ මොහ ප්‍රහාණය කරපු කෙනා තමයි ජරා මරණ දුකින් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සඳහා උපකාර වන දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව සම්බුදු කෙනෙක් වශයෙන් කරපු එකක් නෙවෙයි. සසරේ ගත සිද්ධියක්. මේ සත්වයන් රාග දේශ මොහ මුල් වෙලා හිත කිලිටු වෙලා දුක් විඳින ආකාරය. අකුසල මූලයත් අකුසලයත් තුලින් උපද්දවන දුක්ඛිත ඉරණමත්. ඔහු මරුණට පස්සේ ගිහිල්ලා උපදින තැනත් ඒ උපන් තැන විඳින දුකත් ඒ වගේම කුසලය දියුණු කළාට පස්සේ උපදින තැනත් ඒ අවසානය සියල්ල විස්තර කළ දේශනාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති මෙබඳු සිදුවීමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට කවුද ගොඩාක් විරුද්ධව කටයුතු කළේ? දේවදත්තනේ. බලන්න එයාගේ නමටද වැඩ කියලා දේවදත්ත. දේව කියන්නේ දෙවියන් නේ. දෙවියන්ගේ දත්තයක් කියලා නේ කියන්නේ. දෙවියන්ගේ දත්තයක් නම් සත්පුරුෂෙක් වෙන්න බෑ නේ. නමුත් එහෙම එකක් උනේ නැහැ. මේ දේවදත්ත මොකද උනේ? බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා. සංඝ වේදේ කළා. ඊට පස්සේ මේ සියල්ල කරගන්න දුනු අයන් එදෙව්වා. රජ කෙනෙක් සම්බන්ධ කරගත්ත කවුද? ඔයා සත්‍යෙක් නේ. අජාසත්ත. නූපන් සතුරා. නම වැටුනේ බඩේ තිමයි නේ. එතකොට අන්න බලන්න ධාතු අනුව ගැළපීලා යනවා කියලා ධාතු සම්නික්තේ බුදුරජාණන් වහන්සේ අදාළ දේශනාවක් අහලා තියෙනව නේද? අසත්පුරුෂයා සමග ගැළපීලා යනවා. සත්පුරුෂයා ඊට පස්සේ මේ සිදුවීම සිද්ධ වෙච්ච වකවානුවේ දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන ඉවරන්නේ. සංඝ බේදේ කරනවා. ඒකුත් වද හිංසා පමුණනවා. ඒ කියන්නේ වචනේ ලං වෙලා නෙමෙයි. හිංසා පීඩා කරන්න මහන්සි ගන්නවා. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා බුදු වෙන්න. බලන්න එහෙනම් ඒ කල්පනා රටාව කොයිතරම් බොළඳද නේ? මොකද කවුරුත් දුන්නේ එකද සම්බුදු බව? නෑනේ. ඒ වගේමයි තමන්ට ඕන විදිහට කටයුතු කරන්න රාජධානිය දෙකම හිටපු රජවරුන් බැරි වුණා හරවා ගන්න. කවුද? කොසල් රජුරුවත් බිම්බිසාර රජතුමාත් නේද? එතකොට බිම්බිසාර රජතුමාගේ හිටිය පුතෙක් අජාසත්ත. ඊට පස්සේ එයාව උපක්‍රමශීලීව ඒ ධර්මයේ තාත්තා මරන්න කටයුතු කරලා අන්තිමේ තාත්තා මැරුවා. මැරුවට පස්සේ දෙන්නම ආනන්තරීය පාප කර්ම
කළා. එතකොට මේ දෙන්නට මේ පාපයන් රැස් කරගන්න මුල්ුනේ තමන්ගේ හිතේ තිබිච්ච මොකද්ද? ඈ? රාගය. අකුසල මූලය. ඊළඟට ලෝභය. රාගයත් එක්කයි ලෝභය තියෙන්නේ. නේද? එතකොට බලන්න අපි සසරේ කොයිතරම් බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන්න නැද්ද? නේ? තාත්තලා මරන්නේ නැද්ද? ඒ නිසා හිතන්න එපා මේ දේවදත්තට තිබිච්ච ප්‍රශ්නේ දේවදත්තට විතර සීමා වෙන එකක් කියලා. අජාසත් රජතුමාට තිබිච්ච තාත්තා මරන්න තිබිච්ච කැමැත්ත එතුමාගෙන් විතරක් වෙච්ච එකක් කියලා හිතන්න එපා. රාගය තියෙන සිතේ තියෙනවා. දේශේ ප්‍රහාණය නොකළ සිතේ තියෙනවා. මෝහය ප්‍රහාණය නොකළ සිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ හැබැයි මේ රාග දේශ මෝහ කියන්නේ නිරේගාමි රාග දේශ මෝහ තුල විතරයි ඔය අනතුරු තියෙන්නේ. ඒක ප්‍රහාණය නොසු සෝතාපන්න වුණාට පස්සේ ඉදිරින් පස්සේ බඳු පංචානන්තරීය කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට නොයේකුත් මේ අකටයුතුකම් කරපු දේවදත්ත මාස 9ක් මේක කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා අන්තිමේදී ලෙඩ වුණා. ලෙඩ වෙලා බුදුරජාණන් වහන්සේ සිහි වෙන්න ගත්තා. හිටි ගයාවේ ඇඳක තියාගෙන සංඝ අනිත් දේවදත්තගේ පාර්ශයේ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඕන කිව්වට පස්සේ දේවදත්ත කොතෙක් ආවද? ජේතවනාරාමේ දක්වා ආවනේ. ඊට පස්සේ අන්තිමේදී මට මේක බිමින් බහැලා බහින්න ඕන කිව්වට පස්සේ පොළොව පලාගෙන ගියා. ඒ වෙනකොට රජකම් කළේ රජගහනුවර කවුද? බිම්බිසාර රජතුමාද අජාසත්තද? අජාසත්ත. අජාසත්ත ඒ වෙනකොට බය හිටියා. ආරංචි වුණා තමන්ගේ යාළුවානේ බුදුරජාණන් වහන්සේට නොයේකුත් ගැහැට කරලා ඔන්න නිරේට ගියා පොළොව පලාගෙන කියලා. දැන් බයේ මෙයත් තමන්ගේ ධාර්මික රජුව පියාණන් මරලා පීතෘ ඝාතක කර්මයක් කරලා ගත කෙනෙක් මටත් මේ සිද්ධිය සිද්ධ වෙයි. ඇයි? මෙයත් දුනුවාය දුන්නනේ බුදුරජාණන් වහන්සේට විදවන්නනේ ඝාතනය කරන්න. බය වෙලා ඉන්නකොට මොකද උනේ? දැන් මේ රජෙක් වුණාට දැන් මේ දෙන්නටම මුල උන්නේ මොකද්ද? අර අකුසල් ලෝභය. නේද? රාගේ ලෝභේ. ඊට පස්සේ දෙක මුල්ල දේශේ තිබුණා නේ. මොහේ බලපෑවා. ඊට පස්සේ රජුරු රජකමෙන් ඉන්නකොට දැන් රජකමට සැප සම්පත් විඳින්න ආසාව නැහැ. ඒ මොකද? අර බේ සිහි වෙනවා. සිහි වෙනකොට මොකද උනේ? නින්දක් නැහැ. කෑම බීම ඇඟට අල්ලන්නේ නැහැ. නැති වුණාට පස්සේ මොකද කරේ? දවසක් සඳ ඇති පුහු දවසක සඳලු තලේ සියලු මැටි ඇමතුරු පිරවරාගෙන අජාසත් රජතුමා ඉන්නකොට කල්පනා කරා මේ දුක නිවන්න පුළුවන් එකම කෙනා සුගතයන් වහන්සේ පමණයි කියලා. මේක කරන්න පුළුවන් එකම කෙනා ජීවකයන් විතරයි. ජීවක කියන්නේ වෛද්‍යාචාර්යතුමා සෝතාපන්න කෙනෙක්. මොකද එතන තව මැටි ඇමතුරු හිටියා අන්නේ ආගමිකයන් අදහන. ඊට පස්සේ කතාවක් උපද්දවන්න ඕන මේ මුල් කරගෙන අද බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ඕන කියලා මෙයා මොකද කරේ? මැටි ඇමතුරුන්ට කියා හිටියා මේ සඳ ඇති රැය අද වගේ දවසක මම කැමති මේ ලෝකේ යම් ධර්මයක් තියෙනවා නම් සුභාසිත ඒ ධර්මය අහන්න කිව්වා. ඊට පස්සේ උන් නිගණ්ඨනාථ පුත්‍ර සරණ ගිහුව මැටි ඇමති කෙනෙක් එකක් කිව්වා. ඊට පස්සේ වක්කලි ගෝසාලගේ සරණ ගිය කෙනෙක් කිව්වා. ඔහොමම අජිත කේස කම්බලිලයි සරණ ගිය මැටි ඇමතුරු එහෙම කිව්වා. නමුත් ජීවකයන් සද්ද නැහැ. ඊට පස්සේ රජතුමා ජීවක නුඹ මොකද නිස්සද්ද? ඊට පස්සේ කිව්වා දේවයන් වහන්සේ මම නම් කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යාමයි සුදුසු. හොඳයි ලෑස්ති කරන්න කිව්වා. ලෑස්ති කරන්න කියලා සුවපත් වේවා. මොකද උනේ? යානාවලුන් ගිහිල්ලා ධර්මය අහුවා. ධර්මය අහලා මෙයා නැගිටලා තිරුවන් සරණ ගියා. සිල්වතෙන් බවට පත් වුණා. ආපහු ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අමතාව දාලා පින්වත් මහණෙනි බලන්න මේ අජාසත්ත තමන්ගේ තාත්තා මැරුවේ නැත්තම් මේ ආසනෙම සෝතාපන්න වෙනවා. ඔන්න බලන්නේ නම් සසරේ යනකොට මේ රාග දේශ මොහ සහිතව ලෝභය ඉන්ද්‍රිය සංවරලා ඇස තුලින් හටගත්තොත් කන නාසය දිවකය මනසෙන් හටගත්තොත් ඒක අකුසලයක් කියලා හඳුනගන්න බැරි වුණොත් අවසානයේ නතර වෙන්නේ කොහෙද?
නිරේ. දේවදත්ත තරම් දුක් විඳින කෙනෙක් මේ නිරේ කෙනෙක් නෑ. ඇයි අනිත් අය කවුරුත් බුදුරජාණන් වහන්සේ ලේසෙලෙවද? ඈ නෑ. ඊට පස්සේ අම්මා තාත්තා මරණ එක ආනන්තරී පාප කරද්ද බරපතල විපාක. ඒ විස්තර ඔක්කොම විස්තර කරනවා මේකේ. ඊට පස්සේ මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආපු වැඩියට පස්සේ පසුදා ඒ ධර්මශාලාවට සංඝ පිරිස රැස් වුණා. අර මුල් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ බයත් ඇති ගැනීම නැති වුණා. දැන් සුපුරුදියට මෙයා සතුටින් රාජ්‍ය කටයුතු කරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ අවවාදාන සම්සන් කළාට පස්සේ සරණ ගියාට පස්සේ සංඝ පිරිස රැස් වෙලා කතා කර කර හිටියා උපස්ථාන ශාලාවේ. මේ හරි පුදුමයි. මේ තාත්තා මරපු මේ අජාසත්තයන් මෙච්චර දවසක් කෑවීවේ නැහැ. මේ දැන් රජකම් කරලා හොඳට සතුටින් ඉන්නවනේ. හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේ මෙයාව දමනය කළානේ. මෙයාට පිහිට වුණානේ කියලා කතා කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් මේ කතාව අහගෙන හිටියා. අහගෙන ඉඳලා වැඩියා. වඩනකොට කතාව නතර කළා. නතර කරාට පස්සේ ඇහුවස් භාග්‍යතුන් වහන්සේ මහණෙනි මොකද්ද දැන් මං එනකොට කතා කර කර හිටියේ? ස්වාමිනී අපි මේ කතා කර කර හිටියේ මේ අජාසත් රජතුමා තමන්ගේ ධාර්මික රජුරුවත් පියාණන් මරලා බොහෝ පව් කරගත්තනේ. හිතවත්ම දේවදත්ත මැරලා නිරේ ගියා. ඒ මුල් කරගෙන එයත් බය වෙලා හිටියා මමත් පොළොව පලාගෙන පණ පිටින් ඇදගෙන යයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැසීමත් සමග දැන් ආය බයක් ඇති ගැනීම මුකුත් නැහැ. සුවසේ මේ දැන් කටයුතු කරගෙන යනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දැන් විතරක් නෙමෙයි අජාසත් මං මුණ ගැසීමෙන් ඔය බිය තතිගෙනින් නැති කරගත්තේ. මෙයා දැන් විතරක් නෙමෙයි අතීතයේත් මං මාව මුණ ගැසීම නිසා ඔය විදියටම මෙයා තාත්තා මරලා මම නිසයි ඉන් පස්සේ සැපසේ වාසය කළේ කියලා බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් වශයෙන් ওই ප්‍රකාශය කළා. ඊට පස්සේ ස්වාමීනි සංඝයා කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අජාසත් රජතුමාගේ ඒ අතීතයේ කතාව අපි අහන්න කැමතියි කිව්වා. අන්න ඒ කතාව තමයි දැන් කියන්නේ. කාගේද? අතීතයේ අජාසත් රජතුමා තාත්තා මැරුවට පස්සේ එයින් ඇතිවෙච්ච දුක බුදුරජාණන් වහන්සේ බෝසත් කෙනෙක් විදිහට දමනය කරලා ධර්මයේ කියා දීලා තමන්ගේ දුක සංසිඳවපු ආකාරය තමයි මේ විස්තර කරන්නේ. මහණෙනි ඉස්සර අතීතයේ බරණැස්සුන මේක අහන්න ලේසි. ඇයි? අපිට මේ කතා ස්වරූපේ යන්නේ ඉස්සර ටිකක් අමාරු වෙනවා. අතීතයේ ඔන්න අජාසත් රජුරන්ගේ අතීත සිද්ධියක් කියන්නේ. මේ බරණැස් නුවර හිටිය බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. එයාට හිටියා බ්‍රහ්මදත්තම කියලා කුමාරයෙක්. තාත්තගේ නමත් බ්‍රහ්මදත්ත. මේ පරම්පරා නාමයේ පුතෙක් හිටියා බ්‍රහ්මදත්ත කියලා. අන්න ඒ කාලේ ඒ අතීතයේ බාරණැසුණු බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරනකොට රජුරන්ට හිටියා බ්‍රහ්මදත්ත කියලා පුතෙක්. එතකොට බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුරෝහිත පුතෙක් හිටියා. ඒ පුතාගේ නම සංකිච්ච. කවුද? සංකිච්ච කියන්නේ අප මහ බෝසතාණන් වහන්සේ, අපේ සුගතයන් වහන්සේ. ඊට පස්සේ මෙන්න මේ දෙන්නම හැදුනේ රජගෙදර. කවුද? බ්‍රහ්මදත්ත කුමාරයයි සංකිච්ච කුමාරයයි. මේ දෙන්න රාජ්‍ය මන්දිරයේ වැඩෙනකොට ඉගෙන ගන්න කාලය යවුවට පස්සේ තක්සලාට යවුවා. යවලා ඒ සියලු සිල්ප හදාරලා රජමැදුරට ආවා. ආවට පස්සේ බ්‍රහ්මදත්ත කුමාරයාට දුන්න යුවරජකම. සංකිච්ච කුමාරයාට මොකුත් නැහැ. ඇයි? තමන්ගේ තාත්තා පුරෝහිතකම ඉන්න නිසා දෙන්නම රජවාසලේ වාසය කරේ. මේ විදිහට ඉන්නකොට බ්‍රහ්මදත්ත රජතුමා බ්‍රහ්මදත්ත කුමාරයාට වැඩි වෙනසක් වයසක් නැහැ. ළඟ අයියා මල්ලි වගේ. දවසක් තාත්තා මේ සියලු ආභරණයන් සැරසිලා උයනට යනකොට බ්‍රහ්මදත්ත කුමාරයා බලාගෙන හිටියා තාත්තගේ මේ ලස්සන රජ කෙනෙක් විදිහට මේ ලබන සැප ලබලා කල්පනා කරා අනේ ඊළඟට රජකම එන්න තියෙන්නේ මට. නමුත් අපේ තාත්තා අයියයි මල්ලි වගේ අපි දෙන්න මේ විදිහට බලාගෙන ගියොත් තාත්තගෙන් මට රජකම ලැබෙන්නේ මං හොඳටම වයසට ගියාට පස්සේ. ඒ නිසා මට එතෙක් ඉන්න බෑ. ඒ නිසා මම තාත්තා මරලා
ඉක්මනට රජ වෙන්න ඕන කියලා ඔන්න හිතක් පහළ වුණා. එතකොට අජාසත්ත කියලා කියන්නේ මේ ජීවිතේ තාත්තා මරපු කෙනෙක් නෙවෙයි. දිගින් දිගට සසරේ ආපු කෙනෙක්. බලන්න පුරුදු වෙන එක නේ. දැන් මෙහෙම පුරුද්දත් අපේ සසරේ යන කෙනෙකුට තියෙනවා නම් කොයිතරම් අනතුරක්ද නේ? නේද? ජාතක කතා බලන්න බොහෝ කාලයක් තියෙනවා. දේවදත්ත පස්සෙන් පන්න එන්නේ සුගතයන් වහන්සේ පාත. චින්ජිය අර නිගණ්ඨනාථ පුත්තලා පස්සෙන් පන්න එන්නේ කාලයක් තිස්සේන කට්ටිය. ඊට පස්සේ කුමාරයාට මේ අදහස ඇති වුණාට පස්සේ තමන්ගේ යාළුවා බෝසතාණන් වහන්සේ සංකිච්ච කුමාරයා ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ප්‍රිය මිත්‍රය බලන්න කිව්වා අපේ තාත්තගෙන් පස්සේ මට රජකම තියෙන්නේ. නමුත් අපේ තාත්තයි මගේ අතරේ පුංචි වයසේ වෙනසක් තියෙන්නේ. මට රජකම ලැබෙන්නේ මේ විදිහට ගොන්න වයසට ගියාට පස්සේ ඉතින් මට ඉන්න බෑ. අපේ තාත්තා මරලා මට රජ වෙන්න ඕන. ඒ නිසා ඔබ අවවාද කරන්න කිව්වා. කාටද මේ කිව්වේ? සංකිච්ච බෝසතාණන් වහන්සේට කියපු ගමන් කිව්වා හප්පා ආනන්තරී පාප කර්මයක් බොහෝ දුකට පමුණුන නිරේගාමී අකුසලයක් කරන්න එපා කිව්වා. ඊට පස්සේ අවවාද කළා. මෙයා මොකද කළේ? මැටි යමුතු විරිපිස්සක් අල්ලගත්තා. අල්ලගෙන උපක්‍රමශීලීව තාත්තා මැරුවා. බෝසතාණන් වහන්සේ මරන්න එපා කියනකොටම කළා. ඔන්න මෙන්න කියලා මරන්න දිනකොට ගෙදරින් පැන්නා. මේ රජ මැදුරෙන් බෝසතාණන් වහන්සේ පැන්නා. පැනලා හිමාලයට ගිහිල්ලා ඍෂිවරයෙක් වුණා. පංච අභිඥා ආශ්‍ර සමාපatti. ඊට පස්සේ සමවත්සුවෙන් හිමාලයේ කුටියක් හදාගෙන ඉන්නවා. එතකොට රාජ කුමාරවරුන්ට බ්‍රාහ්මණ කුමාරවරුන්ට සිටු කුමාරවරුන්ට ආරංචි වුණා සංකිච්ච කුමාරයා ගිහි ගෙදර අතහැරියා කියලා. අතහැරියන් පස්සේ අර පිරිස කල්පනා කළා අපිත් යන්න ඕන කියලා 500ක් කුමාරවරු ගිහිල්ලා සංකිච්ච බෝසතාණන් ඍෂිතුමාගේ ශිෂ්‍යයන් බවට පත් වෙලා සුළු කලකින් පංච අභිඥා ආශ්‍ර සමාපatti උපදවාගෙන වාසය කළා. කලක් ගිහිල්ලා දැන් ඒ වාසය කරනකොට මොකද වුනේ? රජ්ජුරුවන් තරුණ කාලේ තියෙන හයිය තියෙනවද වයස යන්න. දැන් අර කරපු විපාකී ඉස්සරහට එනවා. මම තාත්තා මැරුවා. දැන් මම නිරේ ගිහිල්ලා දුක් විඳින්න ඉන්න කෙනෙක් කියලා කන්නේත් නැහැ බොන්නේත් නැහැ. සංකිච්ච කිය අනේ මගේ මිත්‍රයා තමයි මම බේරගන්න ඉන්නේ කිය කියනවා. නන්ද දොනවා. ඉන්න තැනක් දන්නේ නැහැ. සේව කියන හොයාගන්න බෑ. මෙන්න මේ විදිහට දුකසේ කාලයේ ගත කරනකොට මොකද වුනේ? අවුරුදු 50ක් ගත වුණා. 50ක් ගත වෙනකොට දවසක් සංකිච්ච බෝසතාණන් වහන්සේ ඍෂිතුමා බැලුව රජු ගෙදර. බලනකොට රජු දුකසේ වාසය කරන්නේ තමන්ගේ නම කීකේ බොහෝ දුකසේ තාත්තා මැරුව දුකින් පාපෙන්. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේක විසඳලා මෙයාගේ සිත සතුටු කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද බැලුවා. කිසි කෙනෙක් නැහැ කියලා කල්පනා කරලා තමන්ගේ ඍෂි පිරිසත් එක්ක රජ්ජුරුවන්ගේ උයනක් තිබ්බා දායපස්ස කියලා. අන්නේ රජ්ජුරුවන්ගේ උයනට එරිදියෙන් ආසින් වැඩියා. වැඩම කරලා ගල්තලාවක් වල වැඩ හිටියා. ගල්තලාවක් වල වැඩ ඉන්නකොට උයම් පල්ල දැක්කා මේ සිදුවීම. ගිහලා වන්දනා කළා. ඍෂි පිරිසෙන් ඇහුව වන්දනා කළා ඍෂිතුමනි මෙතන ප්‍රධානියා කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අපේ සංකිච්ච ඍෂිවරයාණන් තමයි අපේ ප්‍රධානියා. එතකොටම මතක් වුණා අපේ රජ්ජුරුව නිරන්තරයෙන් මේ කියන්නේ මෙතුමා ගැනනේ කියලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි ආප වඩින්න එපා. රජතුමා නිරන්තරයෙන් ඔබතුමා ගැන කීකී දුක් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩ ඉන්න මං රජ්ජුරුව එක්ක එන්නම් කියලා. ඊට පස්සේ මොකද උනේ? රජ්ජුරුව ළඟට ගිහිල්ලා වන්දනා කරලා යන්පල්ලා කියා හිටියා. අන්න ඍෂිතුමා වැඩලා ඉන්නවා වඩින්න කියලා. රජ්ජුරුව ගිහිල්ලා වන්දනා කරලා පස් පැත්තකින් වාඩි වෙලා ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? පින්වත් ඍෂිතුමනි දස කුසල ධර්මය ඉක්මවා හැසිරෙන සත්‍යෝ ඉන්නවා. දස කුසල ධර්මය කියන්නේ ඒ කියන්නේ දස කුසල් නැතුව දස අකුසලයේ යෙදෙන සත්‍යෝ ඉන්නවා. මොනවද දස අකුසල්? කයෙන් 3යි, වචනෙන් 4යි,
ඔව් මොනවද? සත්ත්ව ඝාතනය, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ හැසිරීම, ඔව් බොරු කීලාම් විශ්වචන පරස වචන කීම 4 3 7යි කියන අනුන්ගේ දේට ආසා කරන ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය, දස අකුසල්. එතකොට දස කුසල කීවේ මේ වගේ වැළකීම. නමුත් දස අකුසල ධර්මයේ හැසිරෙන සත්වයෝ මෙයා රජ්ජුරු අහන්නේ දැන් ඍෂිතුමාගෙන්. කවුද ඍෂිතුමා? සංකිච්ඡ බෝසතාණන් වහන්සේ. දැන් බුදු කෙනෙක් හැටියට කුයිතරම් ආනුභාව සම්පන්න කෙනෙක්ද කියන එක අපිට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට බෝසත් චරිතය තුල තියෙන ආනුභාවය මේ දේශනාව ඔස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් සුළු විදිහට. ඊට පස්සේ මේ රජ්ජුරුවගේ දස කුසල ධර්ම ඉක්මවාගේ දස අකුසලයේ යෙදෙන මේ සත්වයෝ උප්පත්ති වශයෙන් දස අකුසල් කරාට පස්සේ මෙලව උප්පත්ති පරලෝ වශයෙන් මොන ගතියකටද යන්නේ? ඒ කියන්නේ කොහෙද උපදින්නේ? ගෙලැව්වා. ඒ කියන්නේ මේ ජීවිතේ පස්වව දස අකුසල් කරන කෙනෙක් මරණින් මත්තේ කොහෙද උපදින්නේ? මොන තැනද උපදින්නේ කියලා ඇහුවා. පින්වත් ඍෂිතුමනි මම මේ මහන්නේ මං තාත්තා මරපු පීතෘ ඝාතක රජෙක්. ඉතින් මේ විපාකයේ මං ඉදිරියේ තියෙනවා. මට මරණින් මත්තේ මොන වගේ දුකක්ද විඳින්න තියෙන්නේ කියලා තමයි මේ සමස්ත ගුණ කරලා පොදු කාරණයක් විදිහට ඇහුවේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා රජ්ජුරුවන්ට එකපාරටම පීතෘ ඝාතක කර්මය ගැන කිව්වොත් ධර්මයේ කියලා කියන්න කලින් පටන් ගන්නකොටම හදවත පැইলা නිවි යන්න පුළුවන් කියලා ඉස්සෙල්ලාම පීතෘ ඝාතක කර්මය ගැන විස්තර කරන්නේ නැහැ. මොකද්ද? දස අකුසලයත් ඊට අදාළ වූ අකුසලුත් තව තියෙනවා. ඊට අදාළ අකුසල තව තියෙනවා. ඒවා විස්තර කරනවා. එහෙනම් හොඳයි පින්වත් රජතුමනි අහන්න. මෙලව දස අකුසල් කරලා යම් කිසි සත්වයක් මරුණට පස්සේ මෙන්න මේ තැන් වලයි උපදින්නේ කියලා මං කියා දෙන්නම් අහගන්න කිව්වා. එතකොට දැන් දස අකුසල් දන්නවනේ. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසයෙන් යෙදීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අනුන්ගේ දෙයට ආසා කිරීම, දේශය ඇති කරගෙන දේශයට යට වූ කටයුතු කිරීම, මිච්ඡා දිට්ඨි. අම්මා තාත්තා පිළිගන්නේ, මෙලොව පරලොව පිළිගන්නේ, පින්පව් පිළිගන්නේ, හොඳ නරක පිළිගන්නේ, ජීවිතය අවබෝධ කළ ශ්‍රමණයන් වහන්සේලාගේ අවබෝධය පිළිගන්නේ නේද? ඔව් ඒක දස වස්තුක මිච්ඡා දිට්ඨි. ඊළඟට තව තියෙනවා කර්ම පව්. ඒවත් තියෙනවා ඉස්සරහට. එහෙනම් මේ වගේ අකුසල් මෙයාට කළාට පස්සේ මරණින් මත්තේ කොයිද උපදින්නේ කියලා ඇහුවා. ඔන්න ඊට පස්සේ හොඳයි. එහෙනම් අහගන්න කියනවා. එපමණක් නෙවෙයි තවත් අකුසල් ඉස්සරහට දෙනවා. ඒවත් අකුසල් ඒව කළාට පස්සෙත් උපදින තැන්. මෙයා අහලා තිනවද අටමහා නිරේ කියලා වචනයක්? ඉස්සර පන්සල් වල තිබ්බ නේද? මේ තියෙන මේ දේශනාවේ තියෙනවා. එතකොට ඉලුක විස්තරයක් තියෙනවා. තව තියෙන නිමි ජාතකයේ තියෙනවා. ඒ වගේ තියෙනවා. හොඳයි එහෙනම් අහගන්න කියනවා. පස්පව් දස අකුසල් හා අකුසල් කරපු අයගේ පරලෝක ගතිය මෙන්න මෙහෙමයි කියලා කවුද? අර 10 පස්ස උයනේ ගල්තලාවේ ඉඳන් සංකිච්ඡ ඍෂිවරයන් වහන්සේ ඕන්න කරුණ කියනවා. පින්වත් රජතුමනි මේ මිනිස්සෙක් ඉන්නවා මේ සොරින්ගෙන් ගහන ඒ කියන්නේ හොරු ඉන්න මාවතකින් යනකොට මේ මාවත ගැන දන්න ඒ මාවතේ අනුතුරු ගැන දන්න ඒ Tamanට ඕන තැන කරා යන්න වෙනත් මගක් දන්න නිර්භය වූ මාර්ගය දන්න කෙනෙක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සොරුන්ගෙන් ගහන මාවත ගැන කියා දෙන පින්වත ඔය මගේ යන්න එපා. ඔබ මේ පාරෙන් යන්න. මේ පාරෙන් ගියාට පස්සේ ඔබට ඔය පාරේ සොරුන් ඉන්නවා. සොරුන්ගෙන් පීඩායත වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දුකක් මේ මගෙන් යන්න කියලා නිවැරදි මඟ කියලා දෙනවා. සංකිච්ඡ ඍෂිතුමා බෝසතාණන් වහන්සේ කියලා දෙනවා
අන්න ඒ විදිහට අනතුරු සොරුන්ගෙන් අනතුරු ඇති මඟ යනකොට යමෙක් අනතුරින් නැති මඟක් දන්න කෙනෙක් කියලා දෙනකොට අර මඟ දන්න කියන කෙනා කිව් පාරේ කෙනෙක් ගියොත් අර සොරුන්ගෙන් වෙන අනතුරු තියෙන මඟ එතකොට අහුවෙන්නේ නැහැ. එතකොට යා සොරුන්ගෙන් වෙන පීඩාවකට ලක් වෙනවද? ඈ දුකටපත් වෙනවද? අන්න සිදු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අධර්මයේ ඒ කියන්නේ පස්වල් දස අකුසල් කරන කෙනෙකුට ඒවා අකුසල් කරන්න එපා දුගතියට යනවා. මෙන්න කුසල් මේවා කරන්න කියලා කුසලයේ ගැන කියලා දෙනකොට ඒ කුසල් දියුණු කරොත් අර අකුසල් වලින් දුක උපදින රටාව තියනවද? ඈ නෑ. අන්න ඒ වගේ කියන බුදුරජාණන් මේ අපේ බෝසතාණන් වහන්සේ මං ඔබට කියලා දෙන්නම් කියනවා අධර්මයේ අනුතුරු සහිත මගයි. ධර්මය පිළිසරණ පීඩ රැකවරණ යති මගයි. ඒ නිසා යම් කිසි කෙනෙක් අධර්මයේ දුකට පමුණවන දෙයක් සතර පායට පමුණවන දෙයක් කියලා ධර්මය අවබෝධ කළ කෙනෙක් කියනකොට ඒක අහලා අධර්මයෙන් බැහැල වෙලා ධර්මයේ පුරුදු කරනවා නම් එයා දුකක් ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්ද? ඈ කුසලයේ දාන සීල භාවනා මේවාදී පින් කරලා කළ කෙනෙකුට මෙලවහා පරලොව වශයෙන් දුක ස්පර්ශ වෙනවද? නැහැ. අන්න ඒ නිසා පින්වත් රජතුමනි ඔබ අධර්මයේ හිටියා. තාත්තා මැරුවා. ඒක විපාකෙත් තියෙනවා. නමුත් ඔබට මම ධර්මයේ කියලා දෙන්න කුසලයෙන් වළකින්න මෙතෙන් පටන් ඔබට රැස් වෙන්නේ සැපවත් වූ සුගතිගාමී වැඩපිළිවෙල. ඒ නිසා මේ විදිහට කරන්න කියනවා. ඊට පස්සේ ඔන්න සංකිච්ඡයන් වහන්සේ අපමහා බෝසතාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජතුමනි ධර්මයේ නිවැරදි මාවතයි. ධර්මය කියන්නේ දස කුසල කම්මපත. මොනවද දස කුසල කම්මපත? ඈ දස අකුසල් නේ අරවා. දැන් දස කුසල් මොනවද? ඈ දස අකුසල් වල සතුම් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි කාමසනේදීම අකුසලයක්. බොරු කේලම් මිස්සචන වරස වචන කීම අකුසලයක්. අනුංග දෙයට ආසා කිරීම ද්වේෂය මිත්‍යා දිට්ඨි අකුසලයක්. එතකොට කරුණු කී දෙදෙන? ඔව් අකුසල්. එතකොට මේකෙන් වැළකීම කුසල්. දස කුසල්. පින්වත් මහරජතුමනි මෙන්න මේ ධර්මයේ දස කුසල් කියන්නේ ධර්මයයි. ජීවිතේ සූපත් කරන ධර්මයේ මේ දස කුසලයයි. තේරුණානේ? ජීවිතේ සූපත් කරන ධර්මයේ දස කුසලයයි. මෙන්න මේ අධර්මය දුගති මගයි. ධර්මය සුගති මගයි. ඒ නිසා අධර්මයේ නිවනට නිරේට පමුණනවා ධර්මයේ සුගතියට පමුණනවා. ඒක තේරුණා නේද? ඔව්. එතකොට අධර්මයේ කොහාටද පමුණන්නේ සත්වයා? දුගතියට නිරේට. ධර්මයේ සුගතියට. අධර්මය කියන්නේ දස අකුසල්. දස අකුසල් තුල කටයුතු කරන කෙනා මරණින් මත්තේ කොයි දෙයට යන්නේ? නිරේට. එතකොට ධර්මයේ දස කුසල් පුරුදු කරන කෙනා මරණින් මත්තේ කොයිද යන්නේ? සුගතියට. මනුස්ස ලෝකේ චාතුම් මහරජික තවතිසා යාමතුසිත නිම්මාන රති පරිනිමිත වසවත්ති බ්‍රහ්ම ලෝක. ඒ වගේමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් නිදාස්. මේක තමයි සුගතිගාමී යන පිළිවෙල. ඒ නිසා පින්වත් මහරජතුමනි ධර්මයේ නිවැරදි මාවතයි සැප ලැබෙන දෙයයි අධර්මයේ දුගතියට පමුණුන මගයි. පින්වත් මහරජ මේ විසම පැවතුම් ඇති අධර්මයේ හැසිරෙන මිනිස්සු විසම ගති කියන්නේ ඈ ඔව් මේ කියන්නේ පස්පව දස අකුසල් කරන අධර්මයේ හැසිරෙන ඒක ක්‍රියාවලිය දෙන්න පරලෝ උප්පත්ති වශයෙන් පවත්න සංසාර ගතියද ඔන්න ඒ කියන්නේ අධර්මයේ පස්පව දස අකුසල් කරන මිනිස්සුන්ගේ පරලව උප්පත්ති වශයෙන් උපදින තැන් දැන් මං කියන්න කිව්වා. එතකොට මේ මොකද්ද කියන්නේ? පස්පව දස අකුසල් කරන අය උප්පත්ති වශයෙන් පරලෝ උපදින්නේ කොහෙද කියලා මං දැන් කියන්නම් කිව්වා. අය රජුරු ඇහුවනේ නේ. හොඳයි කිව්වා. ඔන්න එහෙනම් අහගන්න. එතකොට සංකිච්ඡයන් වහන්සේ මේ ඉරිදි බලයෙන් මේ මහ පොළොව දෙබෑ කරා. බලන්න අප බෝසතාණන් වහන්සේගේ ආනුභාවයනේ.
මහ පොළව දෙබෑ කරලා අටමහා නිරකේ පෙන්නනවා. මොකද්ද? සංජීවය, කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, මහා අවීචිය, තාපන, අතාපන. අටමහා නිරකේ මතකයිනේ? සංජීවය, කාල සූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, මහා අවීචි, තාපන, ආතාපන. අටමහා නරකේ දෙබෑ කරලා පොළොව දෙබෑ කරලා එකක් එකක් රජතුමා ඇතුළු රජ පිරිසට පෙන්නලා වැව්වා. වහලා දැන් එකක් එකක් පාසා විස්තර කරනවා. කොහොමද පින්වත් රජතුමනි මේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව මහා අවීචි තාපන අතාපන කියන මේ අටමහා නරකයට වටින් එකක් එකක් වටින් හතර පැත්තේ තියෙනවා උස්සද කියලා වෙනම නිරයන් 16 බැගින් තවත් නිරයන් තියෙනවා 16ක් කිව්වා. එකකට 16 ගානේ. අර 108 එන්නේ මේ විදිහට. ඊට පස්සේ ඒවත් පොළොව දෙබෑ කරලා ඉරිදි බලෙන් දැන් මේ රජ පිරිසට පෙන්නනවා. ඊට පස්සේ බලන්න මිනිස්සුන්ට සම්වර වෙන්න කොයිතරම් ඉඩ කඩදනේ. දැන් අපි ඔක්කොම මේ කීවට අපි සමහර විට සත්තු මරන්න එපා. ආ නිරේ මහා නිරේයි කියලා කියනවා. ඊළඟ මොහොතේ ආයෙ කරනවන්නේ. නේද? ඇයි? සසර පුරුදුනේ. නමුත් මේ විදියට අකුසලයක් අකුසලේ විපාකයක් S2කට පෙන්නුවොත් සංවර වෙන්න ඉඩ කඩ වැඩිද නැද්ද? දැන් අර අටුවාවේ මම හිතන්නේ ඒක තියෙන්නේ නිරේ අපි අහලා තියෙන ගිනිගුලිනේ. ගිනිගුලිය කොච්චර සැරද කියන්නේ අපි ලංකාව ගත්තොත් යාපනයේ කිරවලේ තියලා දකුණේ මාතර තංගලේ කිරවලේ ඉඳන් බලන කෙනෙකුට අර යාපනයේ කිරවලේ තියෙන එක ඒ ගිනිගුලිය නිරේ ගිනිගුලිය දැක්කොත් එසනින් අස්සම් දෙනවා කියන සැරට. එතකොට එහෙනම් කොයිතරම් සැරදනේ? ඒව තමයි කවන්නේ ගිහිල්ලා. නිරේ ප්‍රමාදී දෝෂය. බඩගින්නට ඒවනේ කන්න තියෙන්නේ. ඔව් ඊළඟට බහබෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? ඔන්න එකක් එකක් දස අකුසලයේ උපන්නේ ස්ථාන ඉපදින ස්ථාන අවචිය ඊට පස්සේ අටමහා නිරේක අටමහා නිරේට අදාළ තවත් එක නිරේකට 16 බැගින් ඒවා තියෙනවා. ඒවට මොනවද කියන්නේ? උස්සද කියලා නිරයන්. ඊට පස්සේ මෙන්න මේ නිරයන් මොකද කරන්නේ? ඒ නිරයන් වල ඉපදිච්ච අය ඉන්නවා කියනවා මේ ඒ නිරයන් ඉපදිලා විඳවනවා කියනවා. කවුද? මසුරා තවන්නා. ඒ කියන්නේ තද මසුරු කියන්නේ ලෝභය. ලෝභයෙන් මැඩිලා කටයුතු කරපු අය දැන් ලෝභය මුල් වුණොත් මොනවද එයාගේ ජීවිතය රැස් වෙන්නේ? සිතින් කයින් වචනෙන් පස්පව් දස අකුසල්. අන්නේ ඒ බඳු පස්පව් දස අකුසල් කරපු අය මේ අටමහා නිරේගේ ඉන්නවා කියලා බෝසතාණන් වහන්සේ ඒ අය උපන් නිරේ ඒ වෙලාවේ දෙබෑ කරලා පෙන්නනවා. එතකොට ලෝභ දෙනා දන් දෙන්නද පෙළඹෙන්නේ ලෝභ වෙන්නද? දෙන්නනේ. ඔව් නිදා ගන්න එපා. නිරේ ගැන කියනකොට නිින්ද යනවා නම් දෙවියන් ගැන කියනකොට නිින්ද යනවා නම් කාමයන්ගේ ආදීනව ගැනත් කියනකොට නිින්ද යනවා නම් කුසලී ආනිසංස ගැන කියනකොට නිින්ද යනවා නම් ආගන් තේරුම් ගන්න ඉතින් හරිය. එනේද? හේතු වෙන්න එපා නිින්දාවට පස්සේ. නිින්දට සපෝට් කරන්න එපා. අහගෙන ඉන්න මේ ධර්මයනේ. දැන් මේ කලින් අපි මං හිතන්නේ මේක අහලා නැහැ. ඊට පස්සේ මසුරන් ඒ මසුර කියලා කියන්නේ මසුරු අය උපදිනවා කියන මේ අටමහා නිරේ ඉපදුනාට පස්සේ ඒ අය මුළුමනින්ම මේ ගිනිසිලු වගේ කියන මුළු ශරීරෙම ගිනි ජාලාවෙන් වෙලෙයි ගිල්ලා ගිනි කඳු වගේ කියන ඈතට වෙන්නේ. කවුද? ලෝභයට යට වූ සිතින් කටයුතු කළ රැස් කරගත්ත පව්කාරයෝ. එතකොට මේ නිරයන් වල ඉපදිලා අර විදියට ගිනි ජාලා වලින් වෙලිලි ගිහිල්ලා ගින්නෙන්මයි තනිකර ඈතට පේන්නේ කියනවා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ගස් සමහර වේලිච්ච ගස් එහෙම ගිනි ගත්තට පස්සේ තනිකරම ගිනි ජාලා තියෙන තැන් අවශ්‍ය දැකලා නැද්ද? දැකලා තියෙනනේ. අන්න ඒ විදියට විඳවනු කියන මේ අටමහා නිරේකින් ඉපදිලා ලෝභ මසුරු අය. ඒ වගේමයි බලන්න බයයි කියනවා ඒ ශරීර දෙයක්. ඒ වගේම හරි බිහිසුණු බව ඇති කරනවා කියනවා. මේ ලෝභ කෙනා මේ අටමහා නරකාදී ඉපදුනාට පස්සේ ඒ විදිහට දුක් විඳිනවා කියනවා.
ඒ වගේම පින්වත් මහරජතුමනි ඔන්න මහනිරේ විස්තර කරනවා. දැන් මහනිරේ පොළොව දෙබෑ කරලා පෙන්නනවා. මහරජතුමනි මේ බලන්න කියන මේ මහනිරේ කියන කොන් හතරක් තියෙනවා. දැන් මේ එකින් එක පෙන්නනවා. හදිනා මේ කොන් හතරක් ඇති මේකේ තියෙනක දොරටු හතරක්. ඔන්න දොරටු පන්නවා. ඊට පස්සෙලා පෙන්නනවා මොන යකඩ ප්‍රාකාරයකින් තමයි මේ මහනිරේ වට වෙලා තියෙන්නේ කියලා ඒකත් පෙන්නනවා. ඊට පස්සේ තනිකරින්ම යකඩ වලින් ගිනියම් වූ යකඩ පියනකින් තමයි මේ නිරේ වහලා තියෙන්නේ මහනිරේ. ඒකත් පෙන්නනවා. ඊට පස්සේ මේ මහනිරේ තනිකර භූමිය අඹදල්ලි පාට රත් වෙච්ච ලෝහයකින් තමයි තියෙන්නේ කියන රත් වෙලා. ඒ වගේම හාත්පසෙන් සියලු මේ යොදුන් 100ක් පුරාවට තියෙනවා කියනවා මේ නිරේ. ගිනි දැල්ලෙන් ජාලා වලින් වැහිලා කියලා තියෙන කියනවා. හරි රස්නේ කියනවා. ඉවසන්න බෑ කියනවා. යොදුන් 100ක් පුරාවට මේ ගිනි දැල් උස්නේ පතරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ වදාළනවා මෙන්න මේ විදිහට මේ කොන් හතරක් ඇති හතර වටේට බෙදපු යකඩ ප්‍රාකාරයෙන් යට වෙච්ච යකඩ පීනකින් වහලා තියෙන මේ යකඩ භූමිය ගින්නෙන් දිලිසෙන යොදුන් 100ක් පුරාවට මේ ගිනිදැල් පැතිර පවතින මේ නිරේ උපදින්නේ මෙන්න මේ අයයි. රාග දේශ මොහ මුල් කරගෙන පව කරපු මෙන්න මේ තපස් දන් රකින්න. සීල සම්මණේ යුතු. ඒ කියන්නේ සිල්වත් අයට ඍෂීන්ට ඒ වගේම සුපේසල භික්ෂූන්ට පරුස වචන කියමින් බණ අය මේ නිරේ උඩුකුරුව පා යටිකුරුව වැටෙනවා කියනවා. එතකොට කවුද මේ නිරේ උපදින්නේ? ඔව් තපස් වරුන්ට ඍෂි වරුන්ට ඒ වගේම සුපේසල භික්ෂූන් වහන්සේලාට බණින අය නිന്ദා අපහාස කියන අය ආඩපාලි කියන අය මරණින් මත්තේ ගිහිල්ලා උපදින්නේ මේ නිරේ. තේනනේ? ගිහිල්ලා උපදින්නේ කොහොමද? උඩුකුරුව යටිකුරුව යටට හිසපා උඩට කියන උපදින්නේ. ඉවදුනාට පස්සේ මේ මෙන්න මේ විදියට අර ගිනි ජාලාවෙන් ගිනි අරගෙන බොහෝ කාලයක් දුක් විඳිනවා දුක් විඳිනවා. ඒ කාලේ අවුරුදු අසංඛ්‍යයයි. සංඛ්‍යාවෙන් කියන්නේ බෑ. දැන් දිවලියක විස්තර කොලයක් හම්බුණා නේද? ඈ හම්බුණාද නැද්ද? හම්බුණා. ඒකේ අවුරුදු කියන්න පුළුවන්ද බැරිද සංඛ්‍යාවෙන්? පුළුවන් නේ? දැන් මේ නිරේ විස්තර විඳින දුක අසංඛ්‍යයයි. සංඛ්‍යාවෙන් කියන්න බෑ. ඔන්න බලන්න එහෙනම් ලෝභය කොයිතරම් ජීවිතේට දුක පමුණුන දෙයක්ද? දේශය දුකට පමුණුන දෙයක්ද? මෝහය දුකට පමුණුන දෙයක්ද? ඒකයි ලෝභ දේශ මොහ දුරු කිරීමේ වටිනාකම. ඊළඟට මේ බෝසතාණන් වහන්සේ කියා හිටිනවා දැන් මේ ඔක්කොම විස්තර ඒ මොහොතේ පෙන්නනවා. ඉරිදි බලයෙන් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ මහා නිරේ ඉපදිච්ච අසංකේය ගණනක් වසර ගණනක් දුක් විඳින මේ සත්‍යෝ බොහෝ ඇතුළත් පිටතත් හොඳට දනවා කියනවා. දුක් විඳිනවා කියනවා. දුක් විඳිනකොට මෙයාලට කැමති කියන මේ දුකෙන් නිදහස් වෙන්න. නමුත් නිදහස් වෙන්න ක්‍රමය නෑ. නිදහස් වෙන්න කියලා හිතලා මෙයාලා මොකද කරන්නේ? අර දිසා හතරේ තියෙන දොරටු හතරක්. ඒ දොරටු හතර පැත්තට දුවන්න පටන් ගන්නවා කියනවා. අවුරුදු 100,000 ගණන් දුවනවා අර ගිනි ජාලාවලට මැදි වෙලා. එතකොට මේ ගිනි ජාලාවලට අස් වෙලා දුවනකොට හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහර පිච්චෙනවා, ඇට පිච්චෙනවා, ඇට ලොඳ වලින් දුන් දානවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මතකයි දේවදූත සූත්‍රේනේ. එතකොට ඒ බඳු දුක විඳගෙන තමයි මේ නිරේ මේ දුකෙන් මිදෙන්න කියලා අර හතර පැත්තේ තියෙන දොරටු පැත්තට දුවන්නේ නිදහස් වෙන එළියට යන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දුක් විඳින නිරිසත්තු මේ විදිහට දුක් විඳිනකොට එළියට දුවනවා බේරෙන්න. දොරටුව ලං වෙනකොට මොකද වෙන්නේ? දොරටුවේ විශාල ගිනි ජාලාවක් ඇවිල්ලා අර පිරිස සියලු දෙනා තවදුරටත් ජින්නෙන් පිච්චිලා ගිහිල්ලා දොර වැහෙනවා. අපේක්ෂා බංගත්තටපත් වුණා. අනේ අපිට එළියට යන්න. බලන්න තමන් විඳගත් කර්මය කරන කලට පව් මේරිය මේලුවට සංග්‍රහය තියෙනනේ විඳින කලට දුක්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි රාගේ ඇසට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු මුල් වෙලා අවබෝධයක් නැතුව රූපේ දිහා බලන්න එපා. ඇයි? නූපන් රාගේ හට ගන්නවා. ඊට පස්සේ උපන් රාගේ අවබෝධයක් නැති නිසා රූපේ ගැන
අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට මුලා වෙලා උපන් රාගේ වැඩිලා යනවා. වැඩිුණාට මොකද්ද වැඩෙන්නේ? කුසල මූලයක්ද අකුසල මූලයක්ද? අකුසල මූලයක් වැඩුණාට පස්සේ මොකද්ද? කයින් පව් රැස් වෙනවා. වචනෙන් පව් රැස් වෙනවා. මනසින් පව් රැස් වෙනවා. පංචානන්තරී කර්ම රැස් වෙනවා. මව් මරනවා, පියා මරනවා නේ. ඊට පස්සේ සිල්ලතුන්ට ගුණවතුන්ට නිന്ദ අපහාස කරන නියකුත් පව් කර ගන්නවා. එතකොට මේ මුල් කරගෙන යා මේ ජීවිතේ කායික මානසික දුකටපත් වෙනවා. මරණින් මත්තේ අවුරුදු 100ක් ලක්ෂ ගණන් දුක් ඇති සතර අපායෙමින් නිරයන් ඉපදිලා දුක් විඳින බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ නිසා ඉඳුරන් සංවර කරගන්න. ඇයි සංවර කරගත්තොත් තමයි මේ රාග දේශ මොහෙන් වෙන අනතුරු පීඩාව වළකින්නේ. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ රාග දේශ මොහවල ආදීනව කල්පනා කරන්න. ඇස් ලෝකෙදී අයන් බලනකොට සිහින් බලන්න කිව්වා. සිහින් අහන්න කිව්වා. සිහින් ආග්‍රහණය කරන්න කිව්වා. දිවෙන් රස විඳිනකොට සිහින් විඳින්න කිව්වා. පාස ලබනකොට හිතනකොට අන්න එතනකොට තමයි අර අනුතුරින් මුදවන වැඩපිළිවෙල තුල තමන්ට සංවරලා තවදුරටත් සතර අපාය නිදහස් වෙන්න ඉඩකඩ තියෙන්නේ. ඊළඟට සංකිච්ඡ බෝසතාණන් වහන්සේ වදාලා මෙන්න මේ ලෝභ සිතින් මසුරු සිතින් කටයුතු කිරීම නිසා මේ සත්‍යය බොහෝ දුක් විඳිනවා කියනවා. ඒ දුක වචනෙන් අවසන් කරන්න බෑ කියලා. වචනෙන් බෝසත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලත් මේ ප්‍රකාශයම කරනවා නේද? ඉතින් ඒකයි නවාංග සාස්ත්‍රු සාතනේ අවබෝධයේ අංගයක් හැටියට ජාතක තියෙන්නේ. ජාතක කතාවලට සුගතයන් වහන්සේ ජීවිතය ගැන කරන ප්‍රකාශය සම්බුද්ධත්වයට පත් වෙලත් ඒ ප්‍රකාශය ඒ විදියමයි. බලන්න කොයිතරම් ලාභයක් අපිට නේ. ඊට පස්සේ සුබෝසතාණන් වහන්සේ වදානවා මෙන්න මේ අප්‍රමාණ වූ දුකක් මේ මසුරුකම මුල් කරගෙන කටයුතු කරන නිසා මෙයාලා නිරේ විඳිනවා, දුක් විඳිනවා. අවුරුදු වසර දසදහස් ගණන් දුක් විඳිනවා. මේ අත් දෙක ඔළුවේ තියාගෙන කෑ ගහනගෙන විලාප දෙනවා කියන අනේ ඉවසන්න බෑ කියනවා. දැන් හිතලා බලන්න. එහෙනම් ලෝභය කියන්නේ අපේ ජීවිතේ කොයිතරම් අනතුරක්ද? ද්වේෂය කියන්නේ කොයිතරම් අනතුරක්ද? මෝහයක් කියන්නේ කොයිතරම් අකුසල දුක උපද්දවන දෙයක්ද? ඊට පස්සේ ඔන්න තව අකුසලයක් කියනවා. මේ ලෝභ දෝෂ මෝහ මුල් වෙලානේ මේකත් කරන්නේ. අර අටමහා නිරේකයයි උස්සද කියන නිරයන් උපදිනවා කියනවා. ඡේද සති ඒ කියන්නේ ආනුභාව සම්පන්න ලං විය නොහැකි ලං වෙන්න බෑ කියනවා. එතන ආනුභාවය. සංනිමෙන් යුත් ඒ කියන්නේ සංවර වූ සිල්වත් ජීවිතගෙන තපස්වරු ඉන්නවා කියනවා. ශ්‍රමණ බමුණන් ඉන්නවා කියනවා. අන්න ඒ නිසා ඒ බඳු උතුමන් වහන්සේලාට මේ නිന്ദා අපහාස කිරීම නිසායි මේ දුක තියෙන්නේ. ඒ නිසා සර්පය වගේ මේ සිල්ලුතුන්ට කිපිලා නිന്ദා අපහාස කරන්න එපා. ඒකෙන් වළකින්න. වැළකීම තුල තමයි ওই දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ කියලා සංකිච්ඡයන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ඔන්න බලන්න අතීතයේ රජවරු පිරිසක් ගැන විස්තරයක් අර බ්‍රහ්මදත්ත රජතුමාට පියා මැරු බ්‍රහ්මදත්ත රජතුමාට විස්තරයක් කරනවා සංකිච්ඡ බෝසතාණන් වහන්සේ. පින්වත් රජතුමනි මහත් ශරීර ඇති දුනු දරන්නා වූ මේ කේකක රටට අධිපති වෙලා හිටියා අර්ජුන කියන රජු. ඒ රජතුමා ගෞතම ඍෂිවරයාට බැනලා මොකද උනේ? ඒ විපාකයෙන් විනාශ වුණා. අන්න කියලා නිරේ දෙබෑ කරලා පොළොව දෙබෑ කරලා නිරේ පෙන්නවා. ඊට පස්සේ මේ සත්පුරුෂ ගුණධර්ම තියෙන කෙලෙස් රහිත වූ කිසවච්ච තවුසා වෙත මේ දණ්ඩකී කියන රජුරු මොකද උනේ? ඒ තාපසයා ළඟට ගිහිල්ලා දේශේ පළ කරලා මේ දූවිලි ඇඟට විශ්සා. ඒකේ විපාකයෙන් මොකද උනේ? මුලින්ම කපලා දාපු තල් ගහක් වගේ විනාශයටපත් වෙලා අන්න දැන් නිරේ උපදිනවා. ඉපදිලා ඉන්නකොට නිරේ පොළොව දෙබා කරලා පෙන්නවා. මේ සිල්ලුතුන්ට ගුණවතුන්ට. දැන් එහෙමනේ කිව්වේ. ඊට පස්සේ යසස් ඇති මාතංග ඍෂිවරයා මාතංග ජාතකය අහලා තියෙනවනේ. ඔව් මාතංග ඍෂිවරයා කිසේ දේශය ඇති කරගත් මෙද්ධි රජු. ඔනේ රජුරු පිරිසත් සමග අකටයුතුකම් කරලා දේශ සිතින් විනාශයටපත් වුණා කියනවා රජුරු. ඒ වගේමයි පින්වත් රජතුමනි මේ කන්න දීපායන තවුසාට ගැටුණා මේ අන්ධක වෙන්නු කියන රජවරු. ගැටීම නිසා මොකද වෙන්නේ? අන්තිමේදී ඕනෝම නැසිලා වනසාගෙන තම තමන් මරාගෙන
මෙන්න ගිහිල්ලා ඉන්න කියලා නිරේ පොළොව දෙපා කරලා පෙන්නවා. එතකොට මේ පෙන්නේ මොකද්ද? සිල්වතුන්ට ගුණවතුන්ට ලෝභයට මුල් යට වෙලා, ද්වේෂයට මුල් යට වෙලා, මෝහයට මුල් වෙලා යටක වෙලා කටයුතු කිරීම මෙබඳු අනතුරක් මේ සත්වයන්ට තියෙනවා කියන කාරණේ තමයි බෝසතාණන් වහන්සේ මේ ඒ අවස්ථාවේ ප්‍රායෝගික වශයෙන් පොළොව දෙපා කරලා ඒ මොහොතේ පෙන්වන්නේ නිරයන් සමග. ඊට පස්සේ මොකද උනේ? ඒ වගේමයි පින්වත් රජතුමනි මේ අහසින් ආගිය යන රජ කෙනෙක් හිටියා. ඒ කෙනාගේ නම චේතිය. මෙන්න මේ චේතිය රජුව කපිල කියන තවුසා සමග ගැටිලා තම ඉරිදීන් පිරිහුණා. පිරිහිලා මොකද මරණාසන්න කාලේ පොළව පලාගෙන නිරේට ගියා. මෙන්න පොළව මෙතනින් පලාගෙන ගියේ මෙන්න නිරේ කියලා පෙන්නවා දුක් විඳින එක. බලන්න එතකොට කොයිතරම් ලාභයක්ද අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. දැන් අපේ හිතේ ලෝභ දේශ මොහ නැද්ද? ඈ තියෙනවා. අන්නේ ලෝභ දේශ මොහ මෙබඳු අනතුරක් තමන්ගේ ජීවිතේට සිදු කරන බව අතීත සිදුවීම් ඔස්සේ අපිට කියලා දෙනවා. සංවර වෙන්නද අසංවර වෙන්නද? සංවර වෙන්න. සංවර වෙන්නේ කවුද? නුවණැත්තද එහෙම නැත්නම් මෝඩ කෙනාද? ඈ නුවණැත්ත ප්‍රඥාවන්ත කෙනාද දොස්ප්‍රාච්‍ය කෙනාද? ප්‍රඥාවන්ත කෙනා. එතකොට සංවර වෙන්න කැමති කෙනාද අසංවර කෙනාද? සැපේ කැමති කෙනාද දුක කැමති කෙනාද? සැපේ කැමති එනම් කවුද මේ? තම තමන් බුදුරජාණන් වහන්සේ වදාළ සත්පුරුෂයා තමයි. මේ ධර්මය අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ කවුද? ප්‍රඥාවන්ත කෙනා. අන්නේ ප්‍රඥාවන්තයන්ට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා පින්වත් රජතුමනි නුවණැත්තු මේ ඡන්දය කැමැත්තෙන් තමන්ගේ බලයෙන් ආධිපතිකම මුල් කරගෙන අගතියට යම් ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ දුෂ නොසිතින් සත්‍යම කියන්න කියනවා. රාග දේශ මොහොත යට වෙලා මේ පෞරස් කරගන්න එපා. මේ ඡන්දය බලය අධිපතිකම මුල් කරගෙන සතර අගතියට ගිහිල්ලා පෞරස් කරගන්න එපා. බලය පාවිච්චි කරන්න කිව්වා සත්‍යයට. යහපතට පාවිච්චි කරන්න කිව්වා. ඒ නිසා පින්වත් රජතුමනි අෂ්ට විද්‍යා පසළොස්චර ධර්මයන් අෂ්ටමි. ඊට ධර්මයන් වැඩුණු ජීවිතයක් තුල සත්පුරුෂයෙක් ඉන්නවා නම් අෂ්ට විමෝක්ෂ පසළොස්චර ධර්මයන් කියන්නේ ඒ ගුණ ධර්ම වැඩිච්චි සත්පුරුෂ උතුමන් ඉන්නවා නම් ඒ නිසා ඒ බඳු අය ගැන ද්වේෂ සිතින් ඇස් දෙක අරලන බලන් ඉවා කිව්වා. එහෙම වුණොත් වෙන්න මොකද්ද? එයා උඩ අතට යන්නේ නෑ. ඒ විපාකෙන් එයා අදෝ ගමනේ හතර පායට යනවා කිව්වා. එතකොට බලන්න එහෙනම් අපිට හරි ලාභයක්. මොකද අපේ හිතේ ලෝභ දේශ මොහ මුල් කරගලා සක්කාය දිට්ඨිය මුල් වෙලා මිත්‍යා දෘෂ්ටිය මුල් වෙලා සසරේ එන සුපුරුදු කෙලෙස් සහිත රටාවට කටයුතු කරලා ලෝභ දේශ මොහ මුල් කරලා අපිට වෙලා සත්පුරුෂෝ අසත්පුරුෂෝ විදිහට පේන අවස්ථා නැද්ද? ඈ අසත්පුරුෂෝ සත්පුරුෂෝ විදිහට පේන අවස්ථා නැද්ද? ඈ ඒ බඳුන ඒ විදිහට නම් අපේ ජීවිතයේ තියෙන දැක්ම කන පිට හැරිච්ච විපරීත දස්සන අපිට යහපත සැලසෙයිද? ඈ යහපත සැලසෙන්නේ නැහැ. සංසාරයන් කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා නේද? අවිද්‍යාව සාගතයි තියෙන්නේ. සංඥා විපල්ලාසයක් තියෙන්නේ. මොකද්ද? අනිත්‍ය දේ නිට්ටය වශයෙන්, දුක් දේ සැප වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුභ දේ සුභ වශයෙන්, විපරීත දර්ශන, මිච්ඡා දිට්ඨි නේ ඔය ජීවිතය තුල තියෙන සතර අගතිය. සගත අගතියෙන් යුතු ජීවිතේ තනිකරම වැඩින රාග දේශ මොහ. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්පව් දස අකුසල් මේ පව් රැස් වෙන්නේ. රැස් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ජීවිතයේ දුකසේ මරණින් මත්තේ මේ බඳු ඉරණමක් කරා යනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසීමත් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැසීමත් ජීවිතේ සුවපත් කරන්නේ මුනි ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීමත් ඒ ඔස්සේ තමන්ගේ සිත කය වචනය පිරිසුදු භාවයේ පිනිස ඍජු කර ගැනීමත් තියෙන ලාභය ඔන්න උතනයි තියෙන්නේ. මෙපිට මේ අනුතුලින් මිදෙන්න මඟක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් මේ සාපේ සත්පුරුෂ කවුද? සංකිච්ඡ ඍචිවරයන්න් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා යමෙක් ගුණෙන් හා වයසින් වැඩි, තමන්ට වඩා ගුණෙන් හා වයසින් වැඩිහිටියන්ට නපුරු ගති ඇති යමෙක් අවමන් කෙරේද? ඔන්න ඒ කියන්නේ වැඩිහිටියන්ට සත්පුරුෂ ගුණ ධර්ම ඇති ඇයට අවමන් කෙරේද, නිന്ദා අපහාස කෙරේද? ඔහු මේ ආත්මයේම මේ ජීවිතේම හරියට කපපු තල් ගහක් වගේ වෙනසෙනවා කියනවා.
ඒ වගේමයි සිල්ලතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කරන ගිහි වේවා පැවිදි වේවා ඒ පවුල් වල දරුවන්ටවත් වස්තුව ලැබෙන්නේ නැහැ කියනවා. දරුවන්ටවත් වස්තුව ලැබෙන්නේ නැහැ කියනවා. හරි බුදුමයිනේ. නේද? දැන් හිතලා බලන්න පවුලේ සමහරිට කෙනෙක් තමයි සිල්ලතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කරන්නේ. මෝඩකම මුලාව අවිද්‍යාව නිසා. නමුත් ඒකේ විපාකේ අනිත් අයටත් තියෙනවා. මොකද්ද? ඒ අයගේ දරුවන්ටවත් වස්තුව ලැබෙන්නේ නැහැ කියනවා. ඒකේ විපාකේ. එහෙනම් සුළුපටු කර්මයක්ද මේ සිල්ලතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා පහස කිරීමනේ. එහෙනම් ಗುಣධර්ම කියන්නේ සුළුපටු දෙයක්ද කියලා දැන් තේරෙනවනේ. නේද? ඊට පස්සේ ඒ වගේමයි පින්වත් රාජතුමනි යමෙක් ප්‍රවෘජිත මහා ඉරිසියෙකු නසාද ඒ කියන්නේ ශ්‍රමණ බමුණන් ගුණධර්මයෙන් වැඩෙනු සත්පුරුෂ උතුමෙන් ජීවිතත් එක්ක පක්ෂ කරයිද එයා මරණින් මත්තේ කාල සූත්‍ර කියන නිරේ උපදිලා බොහෝ දුක් විඳිනවා කියලා ඒ මොහොතේ කාල සූත්‍ර නිරය දෙබෑකලා පොළොව දෙබෑකලා පෙන්නනවා මෙන්න මේ අය මේ වෙනකොට මේ ඉන්නේ කියලා ඒ අයයි ඊට පස්සේ බලන්න කොයිතරම් මේ බලා ඉන්න මිනිස්සුන්ට සංවර වෙන්න ඉඩකඩක්ද නේ ඊට පස්සේ ඒ වගේමයි පින්වත් රජතුමනි අධර්මිෂ්ඨ වූ යම් රජෙක් අධාර්මිකව මේ තමන්ගේ රට කලබනවද ජනපද කලබනවද මේ මිනිස්සුන් දුකට පත් කරනවද මෙලොවින් චුත වෙලා ඒ රජුරු තාපන කියන නිරේ උපදිනවා බලන්න එතකොට මේවා දන්නේ නැත්නම් රජකම් කිරීම ඉවරනේ නේ රජකම් කරන එක එහෙනම් දුරටුව නිරේට යන මාර්ගයක් නේ නේද? එතකොට බුදුරජාණන් මේ සංකිච්ඡන් වහන්සේ දැන් මේක නෑ කියන්න පුළුවන් කාටවත්? නෑ කාටවත් නෑ කියන්න බෑ. අධර්මිෂ්ඨව රට පාලනය කරලා ජනතාව ජනපද දුකටපත් කරන යම් රජ කෙනෙක් මෙලොවින් චුත වෙලා මරණින් මත්තේ ඔහු උපදිනවා කියන තාපන කියන නිරේ. ඊළඟට අන්න එහි ආයස තාපන කියන දිවිල් නිරේ ආයස දිව්‍ය වර්ෂ ලක්ෂයක් ගණන් නැත. දිව්‍ය වර්ෂ ලක්ෂයක් කියනවා. ඒ ආයුෂ බලන්න මේ අවුරුදු මේ 50 60 100 කාලයකට මේ කරගන්න මේ පාපනේ. ඒ වගේමයි ඒ තාපන නිරේ ඉපදිලා ගිනිසුල් වලින් වට කරගෙන මුළුමනින්ම ගිනි ජාලා වලින් මෙයා වට කරගන්නවා කියන ඉපදුනාට පස්සේ. ඉපදිලා ඒ මුල් කරගෙන බොහෝ දුක් විඳිනවා කියනවා. අර දිව්‍ය අවුරුදු ලක්ෂයක්. ඊළඟට ඒ අධර්මිෂ්ඨව රාජ කරලා මේ රටේ මිනිස්සුන්ට දුක් දීලා දැන් මේ වෙන්නේ ලෝභ දේශ මොහ නිසා නෙමෙයිද? ඔව් ලෝභ දේශ මොහ අකුසල් ගැන ඉහළම විපාක විස්තර කරන තැන ආදීනවා. ඒ වගේමයි ඒ රාජ්‍යයේ රජතුමා අධාර්මී පාලනය කර රටවැසියන්ට දුක් දුන්න ඒ රජතුමා තාපන නිරේ ඉපදුනාට පස්සේ ඒ සිවුරනේ මුළුමනින්ම ගිනින්නේ බැහැලා ගිනි ජාලාවක් වගේ කින ඒ වගේමයි ඒ ශරීරයෙන් නිරන්තරයෙන් ගිනිසිලු නික්මෙනවා කියනවා. ගිනි පුළඟ වගේ නික්මෙනවා කියනවා. ඒ වගේමයි මේ ලොන් අගෙන ගිනි ජාලා පිට වෙනවා කියනවා. මේ නියවලින් නියපොතු වලින් දැඩි රස්මයක් පිට වෙනවා කියනවා. මේ අභ්‍යන්තරයේ ගිනි අරගෙන රත් වෙන නිසා අභ්‍යන්තරයෙන් නිකුත් වෙනවා කියන දහදියක්. ඒවා ලෝදිය වගේ කියනවා. ඒ නිකුත් වෙන දහදිය ලෝදිය වගේ කියනවා. අන්නේ ලෝදිය මොකද වෙන්නේ? තමන්ගේම ශරීරයට වැටිලා අභ්‍යන්තරයේ මේ තවනවා බාහිරත් තවනවා. ඒ කියන්නේ තම්බනවා මාළුවෙක් වගේ කියලා. කොයිතරම් දුක වේදිනවද? ඊට පස්සේ නිතර දැවෙන සිරුරින් මේ කෙනා දුක් පීඩාවට පත් වෙනවා කියනවා. හරියට උලකින් අයින ඇත් රජෙක් වගේ කියනවා. දැන් ඇතෙකුට උලකින් ඇවුනොත් නිරන්තරයෙන් වේදනාවක් නැද්ද? අන්න ඒ විදිහට දුක් විඳගෙන කෑ ගගා ඉන්නවා කියනවා. මේ විදිහට පව් කරපු අය. ඊළඟට මෙන්න මේ අසත්පුරුෂයෙක් පහත් පුරුෂයෙක් මිත්‍යා දෘෂ්ටික පුරුෂයෙක් ලෝභයෙන් හරි ද්වේෂයෙන් මෝහෙන් මුල් කරගෙන තමන්ගේ ධනය පාවිච්චි කරලා තමන්ගේ කීර්තිය පාවිච්චි කරලා තමන්ගේ රජ බලය පාවිච්චි කරලා තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා කෙනෙක් පියා නසයිද පියා මරයිද අන්න ඒ කෙනා මරණින් මත්තේ කාල සූත්‍ර කියන නිරේ තමයි උපදින්නේ. කොහෙද? එහෙනම් තාත්තා මරපු ආනන්තරී පාර්ව කරන කොහෙද උපදින්නේ? එහෙනම් දැන් අජාසත් කොහෙද ඇත්තේ?
කාල සූත්‍ර නිරේනේ. එහි චිරාත් කාලයක් කියන්නේ බොහෝ කාලයක්. බලන්න දැන් මෙතන ආයුෂක් කියන්නේ චිරාත් කාලය, බොහෝ කාලයක්. ඒ වගේමයි එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ බඳු ඊට පස්සේ ඔව් ලෝකම නිරේ පැහැෙනවා කියනවා. අවසන් වෙන්නේ නැහැ. ලෝකම නිරේ පැහැෙනවා කියන. ලෝකම නිරේ පැහැෙන්නේ කොහොමද? ලෝකම නිරේ ඉපදුනාට පස්සේ නිර්පල්ලෝ නිතර රත්තු, ඒ කියන්නේ අඹදල්ල පාට රත් වෙච්ච අවි ආයුධ අරගෙන නිරන්තරයෙන් මෙයාව කපනවා කොටනවා කියනවා. කවුද? අම්මා තාත්තා පියාව ඝාතනය කරපු නිරිසතා. ඒ වගේමයි ඒ නිරිසතාගේ ඇස් දෙක අන්ධ කරනවා කියනවා. අන්ධ කරලා මල මුත්‍ර තමයි කියනවා කන්න දෙන්නේ. ඒ ලෝකම නිරීපන් නිරිසතාට. ඒ බඳු මිනිසා ගිනුවා කරේ ගිනි තව දුරටත් ලෝකබු නිරේ ගිනියා කරේ ගිල්ලනවා කියනවා. මාළු බැදලා තියෙනවනේ. බැදලා තියෙනව නේද මාළු? මතකයි නේද? අන්න ඒ වගේ දැන් මාළුව දාලා ගන්නේ කවුද? අම්මනේ. බදින්නේ අම්මනේ. ඔව් පොල් කුරුකුත් ගාගෙන නගට ඕන ගන්න පද මල්ලන්ද. එහෙම නේද? මාළු බදින අය දන්නවනේ. ඕන ගානට එනකන් බදින්න. නැත්නම් පොල් කුර ගැහුවේ නැත්නම් කොහමදලා ගන්නේ? එහෙම නේද? අන්න ඒ වගේ පදම වැදෙනකන් මොකද කරන්නේ? යමපල්ලෝ. ලෝකම නිරේ ඇතුළට දානවා, උඩට ගන්නවා. බිඳවනවා. උලකින් අයින ඇත් රජෙක් වගේ කියනවා. දැන් ඇතෙකුට උලකින් ඇවුනොත් නිරන්තරයෙන් වේදනාවක් නැද්ද? ඈ? අන්න ඒ විදිහට දුක් විඳගෙන කෑ ගගා ඉන්නවා කියනවා. මේ විදිහට පව කරපු අය. ඊළඟට මෙන්න මේ අසත්පුරුෂයෙක්, පහත් පුරුෂයෙක්, මිත්‍යා දෘෂ්ටික පුරුෂයෙක් ලෝභයෙන් හරි ද්වේෂයෙන් මෝහෙන් මුල් කරගෙන තමන්ගේ ධනය පාවිච්චි කරලා, තමන්ගේ කීර්තිය පාවිච්චි කරලා, තමන්ගේ රජ බලය පාවිච්චි කරලා, තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා කෙනෙක් පියා නසයිද, පියා මරයිද, අන්න ඒ කෙනා මරණින් මත්තේ කාල සූත්‍ර කියන නිරේ තමයි උපදින්නේ. කොහෙද? එහෙනම් තාත්තා මරපු ආනන්තරී පාර්ප කරන කොහෙද උපදින්නේ? එහෙනම් දැන් අජාසත් කොහෙද ඇත්තේ? කාල සූත්‍ර නිරේනේ. එහි චිරාත් කාලයක් කියන්නේ බොහෝ කාලයක්. බලන්න දැන් මෙතන ආයුෂක් කියන්නේ චිරාත් කාලය, බොහෝ කාලයක්. ඒ වගේමයි එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ බඳු ඊට පස්සේ ඔව් ලෝකම නිරේ පැහැෙනවා කියනවා. අවසන් වෙන්නේ නැහැ. ලෝකම නිරේ පැහැෙනවා කියන. ලෝකම නිරේ පැහැෙන්නේ කොහොමද? ලෝකම නිරේ ඉපදුනාට පස්සේ නිර්පල්ලෝ නිතර රත්තු, ඒ කියන්නේ අඹදල්ල පාට රත් වෙච්ච අවි ආයුධ අරගෙන නිරන්තරයෙන් මෙයාව කපනවා කොටනවා කියනවා. කවුද? අම්මා පියාව ඝාතනය කරපු නිරිසතා. ඒ වගේමයි ඒ නිරිසතාගේ ඇස් දෙක අන්ධ කරනවා කියනවා. අන්ධ කරලා මල මුත්‍ර තමයි කියනවා කන්න දෙන්නේ. ඒ ලෝකම නිරීපන් නිරිසතාට. ඒ බඳු මිනිසා ගිනුවා කරේ ගිනි තව දුරටත් ලෝකබු නිරේ ගිනියා කරේ ගිල්ලනවා කියනවා. මාළු බැදලා තියෙනවනේ. බැදලා තියෙනව නේද මාළු? මතකයි නේද? අන්න ඒ වගේ දැන් මාළුව දාලා ගන්නේ කවුද? අම්මනේ. බදින්නේ අම්මනේ. ඔව් පොල් කුරුකුත් ගාගෙන නගට ඕන ගන්න පද මල්ලන්ද. එහෙම නේද? මාළු බදින අය දන්නවනේ. ඕන ගානට එනකන් බදින්න. නැත්නම් පොල් කුර ගැහුවේ නැත්නම් කොහමදලා ගන්නේ? එහෙම නේද? අන්න ඒ වගේ පදම වැදෙනකන් මොකද කරන්නේ? යමපල්ලෝ. ලෝකම නිරේ ඇතුළට දානවා, උඩට ගන්නවා. බිඳවනවා. එතකොට බලන්න ලෝභ දේශ මොහ කොයිතරම් සත්වයන් මේ සසර දුකට පමුණුන දෙයක්ද? ඊට පස්සේ මෙන්න මේ විදියට බදිනකොට නිර්පාලක බොහෝ කාලයක් කරනවා කියන මේක අවුරුදු 100,000 ලක්ෂ ගණනක් කරනවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ඇදලා ගන්නවා කියනවා. ඇදලා අරගෙන කට පළල් කරනවා කියන ගිනි අඟුරු යකඩ ගිනි ගත්ත කොකුලේ කරලා දිව එළියට ඇදලා ගන්නවා කියන ගිනි කොකුලේ. ඇදලා අරගෙන ගිනි ගුලි කටට දානවා කියනවා. මේ විදිහට බොහෝ කාලයක් දුක් දෙනවා කියනවා. දුක් දුන්නට පස්සේ කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ? ඊළඟට වඳේ ලෝකකුඹ නිරේ ශාම වර්ණ බල්ලෝ, තිත් සහිත බල්ලෝ, රතු හොට ඇති ගිජු ලීනියෝ, වන කවුඩ සමූහමය
අයෝමය මුවැති පක්ෂි සමූහය මොකද කරන්නේ? මේ ඒ නිරිසතාගේ දිව එළියට ඇදලා ගන්නවා කියනවා. ඇදලා කෑලි කෑලි වලට අඬ ඉන්නකොට කඩ කනවා කියනවා. ඒකකට බලන්න කොයිතරම් ලෝභය දුකට පමුණුන දෙයක්ද? ද්වේෂය දුකට පමුණුන දෙයක්ද? මෝහය දුකට පමුණුන දෙයක්ද? ඒ වගේමයි මේ විදිහට දුක් විඳින සත්‍යය මේ තල් ගහක් වගේ කියනවා ගිනිගෙන තැවෙන්නේ. දැන් බලන්න තල් ගහගෙන ගිනි තිබ්බට පස්සේ කොයිතරම් ගින්දරක් තියෙනවද? ඒ විදිහට ගිනි ගන්නවා ගිනි ජාලවලින් වෙලිලා තමයි ඉන්නකොට තමයි මේ දුක පමුණවන්නේ. ඊට පස්සේ හැම පසින්ම එයාට මොකද කරන්නේ? ওই විදිහට දුක් විඳිනකොට නිර්පාලකව ඇවිල්ලා තලනවා කියන අවියායදෙන්. අවියායදෙන් තලනකොට මේ ශරීරේ කෑලි කෑලි වලට කැපිලා යනවා කියනවා. කැපිලා ගියාට පස්සේ මෙයා ඒ මුල් කර දුක් විඳිනවා කියනවා. මේ නිරිසතුන්ට වද බන්ධන පැරවීම නිරිසතුන් පාලන කරන යම පිරිසට ක්‍රීඩාවක් කියනවා. එහෙනම් නිරිසත්තුන්ට වද බන්ධන පමුණුනේ යම පිරිසට ඒ වද බන්ධන පැමිණීම මොකද්ද? ක්‍රීඩාවක්. මට මතකයි කාලයක් අහලා තිබ්බ කොයිද වැඩසටහනකට මේ නිර්පාල යමපල්ලන්ට හිතප්පපුවක් නැද්ද කියලා අහලා. කර්මානුරූපවනේ මේක පහළ වෙන්නේ නේද? හිතප්පපුවක් නැද්ද කියලා අහලා තියෙනවා. එතකොට කර්මානුරූපව මේ පහළ වෙන්නේ. මොකද කම විපාක වචින්තියෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට දුක් විඳිනකොට තව අනිත් දුක් විඳින නිරිසත්තුන්ටත් පේනවා මේක. ඊළඟට යාළුවා හිතනවා අනේ ඊළඟට අපි විදෝනාතර දුක් විඳිනවා. ඒ වගේමයි සංකිච්ඡයන් වහන්සේ මේ ලෝකේ පීතෘ ඝාතක කර්ම කරන්නෝ මරණින් මත්තේ මෙබඳු දුක් උරුම කරගත්තෝය. දැන් බලන්න මේ මෑත කාලේ අර තාත්තා එපා කියනකොට පුතා බීලානේ මේ ළඟනේ අන්තිමට මොකද උනේ? තාත්තා මරලා කකුල අරන් ගිහිල්ලා යාළුවන්ට දුන්නා යාපල්ලා කියලා. අන්තිමේදී අහුණානේ. අහුණාට පස්සේ පොලිසියට අරන් ගිහිල්ලා දැන් ජීවිතාන්ත දක්වා හිරි. නේද? දැන් මෙලොව මොකද මොන දුකක්ද? මරණින් මත්තේ මේ දුකනේ. නේ? දැන් මේක පුළුවන් ද මේකෙන් නිදහස් කරන්න බුදු කෙනෙකුට? ඔන්න කර්ම විපාක ඒකයි දේශනා කරන්නේ. මේ අනතුරෙන් මිදෙන්න ඉස්සරහට තියෙනවා. ඒ නිසා පින්වත් රජතුමනි මවමෙරු පුතු ඉන්නවා. ඊළඟට මවමෙරු දුවලා ඉන්න පුතාලා විතරක් නෙමෙයි අම්මලත් දුවලත් මරනවන්නේ. ඔව් ඉඩකඩම් වලට මරනවන්නේ. සාධාරණ ඉස්තුන් නැහැ කියලා වහ දෙනවන්නේ. නුයේකුත් දේවල් කරනවා. ඊට පස්සේ පින්වත් රජතුමනි මවමෙරු පුතාලා ඉන්නවා. ඒ වගේම ඒ අය මරණින් මත්තේ තමන් කර කර්මයේ මුල් කරගෙන බොහෝ දුක් විඳිනවා කියන ඔය දෙන දුක් විඳින ගිහිල්ලා ඊට පස්සේ ඒ විදිහට ඔය විදිහට දුක් විඳින සත්‍යෝ මව මරුවට පස්සේ එයත් මරණින් මත්තේ නිරේට ගිහිල්ලා ඒ මව මරපු ඒ නිරිසතාට පිළිකුල් කුණපසහිත අසූචි මිත්‍ර දුගද හමන ලේසර මිශ්‍ර ජලයේ කිමුදවනවා කියනවා. ආම්මා මරපු කෙනාට. ඊට පස්සේ ඒ වගේමයි ඒ ජලයේ ඉන්නවා කියනවා මහත් ශරීර ඇති ඉදිකට තුඩ බඳ මුඛ ඇති කෘමී වර්ගයක් ඉන්නවා කියන එයාලා හරි ගිජුයි කියනවා මේ නිරිසතාගේ මාස්ලේ වලට. ඊට පස්සේ මොකද කරන්නේ? මේ නිරිසතා වැටිච්ච ගමන් මාස්ලේ සිදුරු කරගෙන ඇට ලොඳ බොන්න ගන්නවා කියන. ඒ මුල් කරගෙන බොහෝ දුකක් වේදෙනවා කියන මේ ආසූචි නිරේ කුණුවද අපරිසුදුද මේ අපරිසුද්ධ දේයන්ගෙන් සියක් යොදුනක් දුරට දුර්ගන්ධය හමනවා කියන මේ නිරේ තියෙන දුර්ගන්ධය. ඒ වගේමයි නරාවලේ බඹ 100ක් යටට මව් මරු පුද්ගලයා ගිල්ලනවා කියනවා. බඹ කීයක්ද? 100ක් දුරට යටට ගිල්ලනවා කියනවා. ඒ වගේමයි මේ නිරිසතාගේ ඇස් තියෙනකොට තමයි මේ අසුචි වලේ බස්සන්නේ. බැස්සුවාට පස්සේ බැස්සපු ගමන් ඇස් කන්ද වෙනවා කියනවා. ඇස් අන්ධ වෙනවා කියනවා. ඊට පස්සේ ඒ නිසා මේ බඹදත් රජුදුනි අර බ්‍රහ්මදත්ත රජුණට කියන මව මරු පුද්ගලයා මේසා වූ මහත් දුකක් විඳිනවා. ඔන්න ඊළඟට අකුසලයක් තව එකක්. ලෝභ දේශ මොහ මුල් වෙලා. දරුගැබ් හිලන්නා වූ ස්ත්‍රියෝ. කවුද? දරුගැබ් හිලන්නා වූ ස්ත්‍රියෝ අසංවර වාසය කළා.
තියුණු වූද ලං විය නොහැකි වූද කුරදාර නම් වූ නිරේ කොහෙද උපදින්නේ? කුරදාර නිරේ උපදිනවා කියනවා. ඔව් අකට ආයතා සම්බදකම් තිබුණාට පස්සේ ඉසංග ස්ත්‍රී පුරුෂයන් දරුවන් කුසට එනවනේ. එළිවේ කියලා මොකද කරන්නේ? දරුගැබ් හෙලනවා. දැනට අවුරුදු එන දරුගැබ් හෙලන්නා වූ ස්ත්‍රීහු තියුණුද ලං විය නොහැකි වූද කුරදාර නම් නිරේ උපදිනවා. ඒකින් පස්සේ වේතරණී නදයට වැටෙනවා. කෝකාලික සූත්‍රය විස්තර කරන්නේ වේතරණී කියලා. නදියක්. උණු වතුර. නදියට වැටෙනවා කියන. ඊට පස්සේ ඒ නදියේ ඉන්නවා කියනවා අයෝමය කියන යකඩ 12 අඟල් ඒ නදිය ළඟ තියෙනවා කිව්වා. යකඩ උල් තියෙන අඟල් 16ක් පමණ දිග ඇති කටු තියෙන ගස් වර්ගයක්. මොනවද ඒ ගස් වලට කියන්නේ? ඉබුල් ගස්. තේන්නනේ? එතකොට මේ ඉබුල් ගස් වල තියෙන කටු කොච්චර දිගයිද? අඟල් 16ක්. තියුණුයි කියනවා. තන්නිකර අඹදල්ලේ පාට රත් වෙලා තියෙන කියනවා. ගින්දර වලින් මෙන්න මේ වේතරණී නදිය අසබඩ කියනවා මේ ඉබුල් ගස් පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වේතරණී නදියේ මුල් කරගෙන විඳවන්ට හේතු වෙන අර දරුගම් හෙලන්නා වූ නිරිසත්තු උපදිනවා කියනවා. ඉපදිච්ච ගමන් මුළු ශරීරෙම ගිනි ගන්නවා කියනවා. ගිනි කඳන් වගේ තමයි කියන ඈතට පේන්නේ ඒ නිරිසත්තු. ඊට පස්සේ කොච්චර දුරට පේනවද කියන්නේ මේ සත්වයන්ගේ විශාලත්වයේ යොදුනක් පමණ උස්ව පේනවා කියනවා. යොදුනක් පුරාවට ගිනි අරගෙන ගිනි ජාලවලින් ලොකුවට පේනවා කියනවා. ඊට පස්සේ තව විපාකයක් වුණ ලෝභ දේශ මොහ විල්ල කරන තව පාපයක්. පරදාර සේවනී යෙදෙන ස්ත්‍රී වූ පරදාර සේවනී කියන්නේ මොකද්ද? වෙන ස්වාමියන් ඇසුරු ස්වාමියන් සිටිනකොට වෙන ස්වාමියන් ඇසුරු කරන ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂය. ඔය කියන්නේ බිරිඳ ඉන්නකොට වෙනත් පුරුෂය වෙන බිරිඳන් ඇසුරු කරන අය මරණින් මත්තේ ගිහිල්ලා උපදින්නේ කොහෙද? කුරදාර නිරේ විඳවලා අර වේතරණී නදියේ තමයි අසබඩ උපදින්නේ. ඉවදුනාට පස්සේ අර විදියට යොදුනක් පුරාවට ගිනි ජාලාවලින් ගිනි අරගෙන පේනවා කියනවා. ඒ වගේම පරදාර සේවයේ යෙදෙන ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවයේ යෙදෙන පුරුෂයද නිරේ තිබෙන ගිනියම් වූ කට ඉඹුල් ගස්වල නගිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර වේතරණී නදිය අසබඩ තියෙන ඉඹුල් ගස්වල අර අඟල් 16ක් විතර ගිනි මුළුමනින්ම ගිනි අරගෙන තියුණු උල් ඇති යම පිරිස මොකද කරන්නේ? අර ගිනි ගත්ත නිරිසතා නංගන වස්සනවා. ඊට පස්සේ මොකද කියන්නේ? නිරපාලකයන් විතින් මේ විදිහට නංගන බස්සකට අර ගස උඩටම ඉඹුල් ගසේ උඩටම නංගලා තලන්න ගන්න උඩදී. ඊට පස්සේ තලන්න ගන්නකොට මෙයා මොකද කරන්නේ? ලිස්සල වැටෙනවා. වැටෙනකොට අර උල්වල ඇවිනිනවා කියනවා. ඇමිනිලා ඔළුව යටට කියනවා යටිපතුල් උඩට ගිනි අරගෙන අවුරුදු 100,000 ලක්ෂ ගණනක් විදවනු කියනවා ඒ දුකින්. ඒ මොකද්ද ඒකට හේතුව? පරදාර සේවනී ස්ත්‍රී වූ පර ස්ත්‍රී සේවන පුරුෂය ඔන්න ඔය අකුසලී. ඒ වගේමයි බොහෝ කාලයක් දුක් විඳිනවා කියනවා. ඊට පස්සේ මොකද? ඒ විදිහට අවුරුදු 100,000 ලක්ෂ ගණනක් විඳවලා ඉන් බොහෝ කාලයකට පස්සේ මොකද වෙන්නේ? ලෝකබු නිරේට ඇදලා දානවා කියනවා. ලෝකබු නිරේට ඇදලා දානවා නේ. ඉතින් ඒ නිසා ඊට පස්සේ නිරේ ලෝකමු නිරේ දුක් විඳිනකොට මේ විදිහට දුක් විඳිනවා. පින්වත් රජතුමනි, මෝහයෙන් මුලා වෙලා මෝඩෙක් වගේ අවබෝධයක් නැතුව කටයුතු කරපු මේ සත්වයෝ දුස්සීල පුතජන උදවිය මේ විදිහට තමන්ගේ සිත කයින් පෞරස් කිරීම නිසා පරලෝ වශයෙන් මේ දස අකුසල් කිරීම නිසා බොහෝ දුක් විඳිනවා. පින්වත් රජතුමනි, මේ ඒ මොහොතේ ඒ තැන පෙන්න තමයි පොළොව දෙබෑ කර පෙන්න තමයි මේ කරන්නේ කියන්නේ. ඒ වගේමයි ඔන්න ඊළඟට හොඳ තැනක් තියෙනවා. හොඳට අහගන්න. ඔන්න නිරේගාමී අකුසලයක්. මේ සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත් නොකිරින් වශයෙන් ස්වාමියා ඉක්මවයිද? ඒ කියන්නේ සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත්, ඒ කියන්නේ ස්වාමිවත් නොපුරන. ස්වාමිවත් කියන්නේ මොනවද?
දැන් බිරින්දවරුන් හරියට ඉන්නවනේ. ඒ නිසා අලුත් දෙයක් නෙවෙයි. මොනවද ස්වාමිවත්? ඈ? කියන්න වෙනවනේ. ඔව්. එහෙනම් හොඳට මතක තියාගන්න. පොත්වල ලොකුවට ලියාගන්න ස්වාමිවත්. ලොකුවට ලියාගන්න. හැබැයි ගෙදර ලොකු පොතක් ඇත. ඒකට නම් වැටෙන්න එපා. ඒක අකුසලයි. දැන් මේ නිරේගම අකුසලයක්. ඒකයි මම කියන්නේ. ස්වාමිවත් කියලා කියන්නේ ඔන්න දේශනාවේ තියෙන්නේ යම් බිරිඳක් ස්වාමියා ඉක්මවා නොසිතයි. එහෙනම් ගෙදරදීවත් එළියට ගියාට පස්සෙවත් රාග සහිත සිතින් වෙන වෙන අය ගැන හිතන්න එපා. චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය. ඒ කර්මය ඉපදුනාට පස්සේ තමයි තවදුරටත් සේවනයේ ගිහිල්ලා අර අකුසලට යන්නේ. නේ? ඒ නිසා ස්වාමිවත් කියන්නේ යම්කිසි බිරිඳක් ස්වාමියා ඉක්මවා හිතන්න එපා කියනවා. දැන් බලන්න ඒත් බලනකොට යසෝදරා වතනේ අහලා තිනවනේ. හරි සද්ධාාවක් ඇති වෙන්නේ නැද්ද සසරේ එන්න කෙනෙක් වශයෙන් පින්වත් යසෝදරාවන් ගැන? හිතේ පැහැදීමක් ඇති. පිරිසුදු ජීවිත, අති පිරිසුදු සසරෙත් වූ කාලයක්. එතකොට අරහත් භික්ෂුණියක් වශයෙන් ශාසනය කතා කරනවා. එතකොට ඒ පිරිසුදු බවට සමාන කරන්න පුළුවන් තවත් අරහත් කෙනෙක් විතරයි නේ. ඒ නිසා යසෝදරාවත් අහන්න හරි ලස්සනයි. ඒ ලොකු සන්නාසගේ සම්පද සංකල්පනේ ජාතක කතාව කුඹුද්ද දේශනා තියෙන්නේ හරි සතුටි. ඒ නිසා හොඳට බිරින්දෑවරු අහන්න යසෝදරාවත අන්න අනුකරණය කරන්න දේවල් නේ, අනුකරණය කරන්න. එතකොට තමන්ගේ ජීවිතේ ස්වාමිවත් පූර්ණ වෙනවා. ඒ නිසා පළවෙනි එක තමයි ස්වාමියා එක්වා හිතන්නේ. ඊළඟට ස්වාමියාගේ වැඩිමල් සොයුරා, ඒ වගේම අම්මා තාත්තා සොහොයුරියට, ඒ වගේම ස්වාමියාගේ නැගණියට කියන මේ අයට මේ අයගේ සියලු කටයුතු කළ යුතුයි. අත්පා පිරිමදින්න ඕනේ, පිට පිරිමදින්න ඕනේ, ආහාර පාන ආදී දෙන්න ඕනේ, ආහාර පාන පිළියෙල කිරින් කරන්න ඕනේ. ඒ වගේම ඒ අයට ලැජ්ජා බිය ඇතුව වාසය කරන්න ඕනේ කියන කවුද? ස්වාමියාගේ අම්මට, තාත්තට, වැඩිමහල් සහෝදරියට, සහෝදරයාට. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? අත්පා ඒ කියන්නේ ඒ කාලේ පිරිමදින්න ඕන කියනවා. ඒ කියන්නේ පිට පිරිමැදින් ආහාර පාන ආදී සොයා බලා සැපීම, ඒ වගේම සියලු ඒ අපෝපකාර කිරීම, ඒ වගේමයි අම්මා තාත්තට, ස්වාමියාගේ වැඩිහිටි සහෝදරි සහෝදරියට තියුණු ලැජ්ජා බය ඇති වාසය කරන්න කියන කවුරුද මේ කියන්නේ? ලේලිලාට කියන්නේ. ඊළඟට ස්වාමිවත් මෙන්න මේ වත් කරන්නේ නැත්නම් යම්කිසි බිරිඳක් ස්වාමියා ඉක්මවා හිටනවා නම් ස්වාමියාගේ අම්මට, තාත්තට, වැඩිමහල් සහෝදරයට, සහෝදරියට ඒ කළ යුතු අත්පා පිරිමැදීම්, පිට පිරිමැදීම්, ආහාර පාන ආදී පිළියෙල කර දීම, ඔවුන්ගේ සීල කටයුතු කර දීම තියුණු ලැජ්ජා බය ඇතිව වාසය කරන්නේ නැති ස්ත්‍රියක් ඇද්ද? ඔහු මරණින් මත්තේ වේතරණී නරකයේ උපදී. එහෙනම් අදට පස්සවත් ලේලිලා මතක තියාගන්න මේ කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ බෝසත් කෙනෙක් වශයෙන් අවබෝධ කරගත්ත කාරණේ නේ. දැන් කාලේ මොකක්ද? දැන් නන්දම්මලා කියනවා දැන් ලේලිලා අපිට සරකපල්ලා කියලා. නැන්දම්මගේ නැන්දම්ම මඩමේ. ඒව නැද්ද? එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ධර්මයේ හරියට දැනගෙන තත්ත්වොත් තමයි අපේ ජීවිතය අනතුරෙන් මිදෙන්න ඉඩකඩ තියෙන්නේ. නේද? සංවර වෙන්නයි අපි මේ ඉඩකට තියෙන්නේ. දැන් මොකද කරන්නේ? එහෙම නැහැ. ලේඩි ආපු හැටි බලන්නේ හොඳට අම්මට තාත්තට සලකන තමන්ගේ ස්වාමියා දෙමව්පියන් අයින් කරන්න. දැන් ලේලිලා කලාතුරකින් කෙනෙක් ඉන්නු නැහැ. මං හිතන්නේ 1000කට එක්කෙනෙක්වත් ඉන්න කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මං විශ්වාස කරන්නේ ඉන්නේ කියලා. මොකද මේ ලෝකේ ජීවත් වෙලා කාලයක් දැන්. එක්කෙනෙක් එතනින් එහාට ගන්න පුළුවන් 1000ට වැඩි. නේද? අකුසල් බලවත් කියන්නේ මේක තේරුම් ගන්න තියෙන තමන් නේද? තමන් සලකනවා නම් තමන් සත්පුරුෂ, තමන් සතුට වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ඊළඟට අයින් කරන්න බලනවා සහෝදර සහෝදරියන්ගේ. අපිට මේ එන ගැටලුත් එක්ක පේනවා ටික කලයි හොඳට දෙමව්පියන්ට සලකපු පුතා අම්මා තාත්තට දොස් කියන්න ගන්නවා. ටික කාලෙකින් මේ ගරුසරු සහෝදරයන්ට වැඩිහිටියන් තමන්ගේ ස්වාමියාගේ සහෝදරයන් එක්ක සහෝදරකම් ඇතුව හිටපු තමන්ගේ ස්වාමියාට දේවදත්ත විදිහට තමයි දකින්න පුරුදු කරන්නේ.
දැන් අපිට මේ ප්‍රායෝගිකව දකින්න ලැබෙන කාරණේ. ඊට පස්සේ ස්වාමියා දකින්නේ තමන්ගේ සහෝදරියු දේවදත්ත වගේ. එතකොට මේ රටාව හැදෙන්නේ කවුද? මේ සජීවී සිද්ධි මම මේ කියන්නේ. ඔබටත් තේරෙනව ඇතිනේ නේ. ටික දවසක් යනකොට ස්වාමියා තමන්ගේ පැත්තට අවනොච්ච රූකඩයක්. ස්වාමියාට අම්මා තාත්තත් නැහැ, සහෝදරියොත් නැහැ, කිසි කෙනෙක් නැහැ. කෙනෙක් විදියට හුදකලා වෙනවා එක්කෙනෙක් ඇසුරු කරගෙන කවුද? වදක භාර්යාව. වදක නේද? වදක. ඉතින් ඒ නිසා බුදුරජාණන් මේ සංකිච්ඡන් වහන්සේ වදාළ ස්වාමීවත් නොපුරන යම් ස්ත්‍රියක් ඇද්ද? ස්වාමියා ඉක්මවා හිතයිද? ස්වාමියාගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් අම්මා තාත්තට මේ සත්කාර සම්මාන නොකරයිද? ලැජ්ජා බය අතු වාසය නොකරයිද? මරණින් මත්තේ එබඳු බිරින්දා වරුන් වේතරණී නිරූපදී. කොහෙද? ඔව්. ඊට පස්සේ ඔන්න ඒක තියෙනවා. ඒ නිසා බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ තවදුරටත් කියනවා වේතරණී නදියේ කාටද ඒ විදිහට ස්වාමිවත් පූර්ණේ නොකළ ඒ බිරින්දා වදක භාර්යාව ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? නිරිසත්තු ඇවිල්ලා නිර්පායකෝ ඇවිල්ලා යකඩ කොකු දාලා ඇදලා ගන්න කට පළල් කරනවා. පළල් කරලා ගිනිගත් යකඩ කොකු වලින් දිව එළියට ඇදලා ගන්නවා කියනවා. ඇදලා කොච්චර ගන්නවද කියන්නේ බඹයක් දොරට ඇදලා ගන්නවා කියනවා මේ දිව. අර මනුස්ස ලෝකේ ළමා තැනි බිරිඳ වදක බිරිඳනේ. නෑ ළමා තැනි ආරේ බාරයනේ නේද? ළමා තැනි වදක නේ ළමා තැනිය. සම්කිසි ආකාරයක සම්බන්ධයි තුන් දෙනාම එක ගොඩේනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ස්වාමිවත් පූර්ණේ නොකලේ බිරිඳ නිරේ සතුන් දිව බබයක් පමණ ඇදලා ගත්තට පස්සේ ඒ මුල් කරගෙන ගිනිගත්ත කොකුලෙන් ඇදලා ගන්නේ බොහෝ දුකක් විඳිනවා. මේ දුක විඳින්න කියලා කට අරිනකොට තාපන නිරේට වැටෙනවා. මොක නිරේටද? තාපන නිරේට අටමා නිරේකට වැටෙනවා. ඒ නිසා ඊට පස්සේ බලන්න දැන් මේ කලින් මොන නිදේ ඉපදුනේ? වේතරණී. ඊට පස්සේ දැන් වැටෙන්නේ කාටද? තාපනේ. එහෙනම් සුළුපටු දෙයන්. එහෙනම් නැන්දම් මට මාමණ්ඩ ස්වාමීවත් පිරුවොත් මේවට යනවද? අන්න එහෙනම් පූර්ණේ කරන්න පුරුදු වෙන්න. අලුතෙන්ම මේවා අපිට පුරුදු වෙන්න වෙලා. අලුතෙන්ම පුරුදු වෙන්න වෙලා. මේවා නැතුව හිතන්න එපා පින්වත්නි. මේ හැම 335ෙම මේ নমස්කාර වේවා බුදුරුවන්ට ධම්රුවන්ට සංඝරුවන්ට සමදාම මම තිසරණ සරණ යමි. පුංචි පින්නක් කියලා කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කලාතුරකින් පිනක් කළා පතන්න පැතෙන්නේ නැහැ. ආදාස කරන යන්න බෑ. ඇයි? බහුල වශයෙන් ජීවත් වෙන්නේ මේ පරිසරය තුල නම් රැස් වෙන්නේ පින්ද වැඩිද පවුද? පවුනේ නේ. සිහිනයක් විදියට බලාපොරොත්තුවක් ආති ඉස්සරහින් තිබේවි. හැබැයි විදවන්න වෙන්නේ මේ මොහොත කරගන්න බලවත් වූ කර්ම විපාකේ. නේද? ඉතින් ඒ නිසා පින්වත්නි මුල හදාගන්න පිරිසිදු වෙන්න ඉස්සර අන්න එයාට පුළුවන් මේ ජීවිතේ සෝතාපන්න වෙන්න. ඒකට කියනවා ආභි සමාචාරික සීලය කියලා. මොකද ආභි සමාචාරික සීලේ පැවිද්දන්නක් තියෙනවා. එහෙනම් ගිහියට කවර කතාවද නේ? ඊට පස්සේ වුණ තව අකුසලයක් ඉන්නවා. වෙලා ඉවරයි. තව ටිකක් කියන්නනේ. හොඳයි. ඊට පස්සේ ඇයි අපිට සංවර වෙන්න පුළුවන් නේ? නැත්තම් දන්නේ නැති පාරේ ගිහිල්ලා. ඇයි ලෝකෙම මේ වෙනකොට කුසලයේද අගය කරන්න අකුසලයේද? හොඳම බොරුව තෝරනවා. නේ? සත්තු මරීම ප්‍රශංසා කරනවා. හොරකාම ප්‍රශංසා කරනවා. වැරදි කාම සේවෙන්නේ සල්ලි වෙන ප්‍රධාන මාර්ගයක් කියලා. නේ? හොඳම බොරුව තෝරනවා. ඊට පස්සේ බේවාදුකම. කොච්චර අකුසල තියෙනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න තව අකුසලයක් කියන ලෝභ දේශ මොහ මුල්ලලා. එළුවන් මරණ, ඌරන් මරණ, ගවයන් මරණ, මුවන් ආදී සතුන් මරා දෙවි රකින්න මිනිස්සු ඉන්නවනේ. පින්වත් රජතුමනි මේ ඒ වගේම සොරකම් කරන අය ඉන්නවා. ඒ වගේම නුගුණේ ගුණ කියන්නේ. ඒ කියන්නේ අයහපතේ හොඳ කියනවා නම් කෙනෙක්. ඒ වගේම කියලා පිරිස බිඳවනවා නම් ඒ බඳු අය එළුවන් මරණ, ඌරන් මරණ, ගවයන් මරණ, සතුන් මරා දිවියත් වෙන අගුණේ අයහපතේ හොඳ වැඩි යහපත් කියලා කියනවනම් කියනවනම් මේ අය අන්නර වේතරණී නරකයට වැටෙනවා කියනවා. තවදුරටත් වේතරණී විස්තරය දැනගන්න නම් නිරේට නොවැටමු ලොකු සංසේ සජ්ජායනාවක් තියෙනවා. ඒකෙත් අහන්න. ඒක ටිකයි තියෙන්නේ. කෝකාලික සූත්‍රය කියවන්න සුත්ත නිපාතේ.
හරි ඉස්සරයක් තියෙනවා ඒකේ. ඊට පස්සේ මෙන්න මේ සත්තු එහි වැටුණාට පස්සේ ඒ නිරිසත්තු මොකද කරන්නේ? නිරිසත්තුන්ට කඩු වලින් ඊතල වලින් අඩ යටි. ඒ කියන්නේ අවියාදුලින් අර යම පිරිස නිරන්තරයෙන් දෙනවා කියන වද. ඒ වගේමයි ඔන්න තව අකුසලයක්. වංචනික ලෙස නඩු විසඳන්නෝ. බොරු නඩු කියන අය, බොරු සාක්ෂි දෙන අය, වංචනික ලෙස කිරණ අය, ඔන්න මේ වෙළඳාමි කරන අය පරිස්සම් වෙන්න. බොරු මුදල් වලින් රවටන අය, බොරුවට තක්සේරු කරන අය, කූටකම් කරන අය, වංචනික අය, බොරු කියා ජනයා රවටන අය. ඒ වගේම අන්නේ බඳු පිරිස අර වේතරණී නදියට වැටිලා මොකද වෙන්නේ? ගිනි ජාලා වලින් තමන්ගේ ශරීරේ මිලෙන්නට දුක් විඳිනකොට නිරිසත්තු මොකද කරන්නේ? ගිනිගත් යකඩ උල් වලින් මෙයාට අයින්ද ගන්නවා කියනවා. ඇනලා දුකට පත් කරනකොට මෙයා වමනේ දානවා. වමනේ දාන්නේ ගිනි ජාලා ලෝදියේ. අන්න ඒවා මොකද කරන්නේ? පොනවා කියනවා. බලන්න මේ එතකොට මේ අකුසලයේ කුයිතරම් දුක කරා පවුනොත්. එතකොට මේ බඳු දුකක් උරුම කරලා දෙන්නේ තමන්ගේ හිතේ තියෙන මොන අකුසලයේද? ලෝභය නැමැති අකුසල මූලයයි. ද්වේෂය නැමැති අකුසල මූලයයි. මෝහය නැමැති අකුසල මූලය තමයි මේ මහත් වූ තියුණු කටක වූ අමහිර වූ අප්‍රසන්න වූ කිසිසේත් ඉවසා දරාගත නොහැකි දුකට පමුණන මූලික සාධකය. ඒ නිසා නිවුනැත්තෝ මොකද කරන්නේ? කිසි විටක ජීවිතය ගියත් ලෝභය නම් රාගය නම් ඇසුරු නොකළ යුතුයි. ද්වේෂය නම් ඇසුරු නොකළ යුතුයි. මෝහය නම් ඇසුරු නොකළ යුතුයි. ඒකට යට වෙලා කටයුතු නොකළ යුතුයි. ඊට පස්සේ මොකද අවරදරත් මොකද කරන්නේ? අන්නේ විදියට වේතරින් නදීන පස් සත්‍යේන කවුඩු කපුටු හිවල්ලු ගිජුලීනු කපුටු බකමෝනු මූණයාගෙන මොකද වෙන්නේ? බලාගෙන ඉන්න කෙනා මේ සත්වය ඇදලා කෑලි කෑලියට කඩාගෙන කනවා කියනවා. ඊට පස්සේ ඒක හරියට මේ ඊට පස්සේ යමෙක් හීලෑ මුවෙකු මගින් මුවෙකු නසයිද? හීලාමයකින් හීලාමෙක් තවත් මුවෙක් අල්ලනවා. පක්ෂියෙකු මගින් පක්ෂියෙක් මරයිද? හීලා පක්ෂියෙක් මුල් කරගෙන තව පක්ෂියෙක් අල්ලලා මරයිද? අසත්පුරුෂ වූ ඔසුපත් නරකී දුක් විඳිනවා. එහෙම එකත් ඒක දන්නවද? ඒක තේරුණාද? හීලා මුවෙක් මුල් කරගෙන අනිත් මුවන් අල්ලනවා. ඒ වගේමයි කුරුල්ලෙක් හීලා කරගෙන ඒ කුරුල්ලගේ අනිත් සත්ත්ව වර්ගයා අල්ලලා මරණ කනවා. අන්නේ බඳු අය මොකද කරන්නේ? මරණින් මත්තේ ඔසුපත් නරකී උපදිනවා. කොහෙද? ඔසුපත් නරකී බුදුරජාණන් වහන්සේ වදාළ මතකද? ඉද නන්දති පෙච්ච ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත් තප්පති පාපම් මේ කතන්ති තප්පති බිහියෝ තප්පති දුක්ඛතින් ගතෝ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මේ පව් කරන පුච්චලයෝ පව් කරන සත්‍යෝ මෙලදී පව් කිරීම නිසා රාගයෙන් දේශයෙන් මොහෙන් අට වෙලා ඒ වගේම සිල්ලුතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා පාස කරලා මිසදුටු වෙලා පස්පව් දසා කුසල් කරලා පංචානන්තරේ කර්ම කරන මේ පව් කරන අසතුවත් පුතත්ජන මේ පව් සත්‍යෝ ඒ නිසා මෙලොවත් තවෙනවා පරලොවදිත් පසුතැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ දෙලොවදීම පසුතැවෙනවා. අනේ මං මේ බොහෝ දුක් ලැබෙන පව් කරගත්තනේ කියලා උල් පසුතැවෙනවා. මරණින් මත්තේ අපායේ ඉපදිලා බොහෝ කාලයක් දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න, එහෙමනම් අපේ මනුස්ස ජීවිතේ අපිට මේ ලැබිච්ච වටිනා අවස්ථාව මේ මොහොත වටිනා එකක් නෙමෙයිද? වටිනා එකක්. ඊට පස්සේ මොකද වුනේ? බෝසතාණන් වහන්සේ නිරය පෙන්නන එක මුළුමනින්ම වැහුවා. ඉරිදි බලෙන් වැහුවා. වහලා දස කුසල් කිව්වා. මොනවද දස කුසල්? සතුන් මැරීමෙන් වළකින්න, සොරකමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කීලෙමින් ඉස්සතන පරස වචනෙන් වළකින්න, ලෝභය ඇති කර ගන්න එපා. ලැබිච්ච දේ සතුටු වෙන්න දන් දෙන්න. ඊට පස්සේ ද්වේෂය ඇති කර ගන්න එපා. මෛත්‍රී වාසය කරන්න. මිසදිටු වෙන්න එපා. සම්මා දිට්ඨියෙන් වෙන්න. අන්න ඒ බඳු අය පින්වත් රජතුමනි, ඒ ගුණධර්ම දස කුසල කම්මපත පුරුදු කරලා මෙන්න මේ ලෝකේ උපදිනවා කියලා චාතුම් මහරජික දිවි ලෝකේ ඉරිදීන් පෙන්නවා.
සැප ලබනවා. තවතිසාව පෙන්නවා. යාමේ පෙන්නවා. තුසිත නිම්මාන රති පරිනිමිත වසවත්ති දෙව්ලොව පෙන්නවා. බඹලොව පෙන්නවා. පෙන්නලා මේ රජුරවන්ට කිව්වා පින්වත් රජතුමනි කරන ලද යහපත් ක්‍රියාවලින් සත්පුරුෂ වූ දස කුසල් සත්පුරුෂයා දස කුසල් කරලා මෙන්න මේ දෙව්ලොව බමුණු අතර තමයි උපදලා සැප ලබන්නේ. ඒ නිසා ඉන්ද්‍රයා සහිත දෙවිවරු මෙහි විදි සත්‍යයන් සහිත යහපත් ක්‍රියාවල බලන්න කියන රජතුමනි මේ ප්‍රතිඵල. දැන් මේ කියන්නේ මොනව කළාද? යහපත් වූ දන් දීලා සිල් රැකලා භාවනා කරලා ඒ වගේම දස කුසල් පුරුදු කරලා ස්වාමිවත් පූර්ණේ කරලා නේද? මේ ආදී සත් වැඩිහිටියන් සත්කාර සම්මාන කරලා මේ රැස් කරගත්ත පිනෙන් මේ බලන්න කියනවා දෙවියන් බමුණු වෙලා උපදින සැප කියලා පෙන්වනවා. ඊට පස්සේ පින්වත් මහරජතුමනි නොබට කියමි රටේ අධිපතිතුමනි පින්වත් මහරජය සුචරිත ධර්මයේ හැසිරෙන්න. සුචරිත ධර්මය කියන්නේ දස කුසල කම්මපත. ඒ කියන්නේ සතුන් බැරීමෙන් වලකින්න, සොරකමින් වලකින්න, වැරදි කාම සේවනයෙන් වලකින්න, බොරු කීලා මිස්සචන පරස වචනෙන් වලකින්න, ලෝභයෙන් වලකින්න. ඊට පස්සේ මෛත්‍රී වඩන්න, සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්න. නේද? දෙමාපියන්ට සලකන්න, යුතුයකම් වගකීම් කරන, ධාර්මික රටවැසියන්ට සලකන්න. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරට එන්න, ධර්මය අහන්න, නුවණින් කල්පනා කරලා දෙලොව සූපත් කරන මේ සූපත් වූ ධර්මයේ පුරුදු කරන මේ ජීවිතය සැපවත් වෙන්න. පරලොව සුගතියේ ගමන හදාගන්න කියලා සුචරිතේ ධර්මයේ කියලා සංකිච්ඡයන් වහන්සේ දෙව්ලොව පෙන්වන වික නතර කළා. කියලා ඒ නිසා පින්වත් රජතුමනි දැන් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වෙලා ඉවර ඒක අතාරින්න කිව්වා. මේ මොහොතේ ඉඳන් දස කුසල කර්මපතේ පීඩලා දස රාජ ධර්මයේ පීඩලා මේ රට ධාර්මිකව කරන්න මේ මොහොතේ ඉඳන් ඔබට අනුතුරු කරා අනාගතේ පැමිණ තියෙන ඉඩ කඩ නැහැ. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න කියලා ධර්මයේ හැසිරෙන්න කියලා ධර්මයේ කියලා දුන්නා. මේ ධර්මයේ දස කුසල කම්මපත කියලා ධර්ම රජ්ජුරුවන්ගේ දුක නැති කළා. රජ්ජුරුව සතුටින් මොකද කළේ? තවදුරටත් මේ පින්කම් කරගෙන මරණින් මත්තේ කොයිද ගියේ? කොයිද ගියේ? ඈ? කොයිද ගියේ? නිරේ ගියා. ඇයි? ආනන්දරීප අතරක් නැහැ. පින රැස් වෙන අනාගතේ මතු භවයක විපාක පිණිස. නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බෝසතාණන් වහන්සේ ඊටන් පස්සේ මේ බෝසතාණන් වහන්සේ සංකීච්ඡ බෝසතාණන් වහන්සේගේ අවවාදයේ පිළි අරගෙන හරි සතුටින් මේ බ්‍රහ්මදත්ත රජතුමා බොහෝ කාලයක් රජ කරලා සතුටින් ධර්ම ගුණ ධර්ම පුරුදු කරලා මේ තමන්ගේ ඒ ජීවිතය සුවපත් කරගත්තා. මෙලොව වශයෙන් පින් කරගත්තා. අර දුක නැති වුණා මානසිකව. ඊට පස්සේ මේ විදිහට අවවාද අනුශාසනා කරපු සංකීච්ඡයන් වහන්සේ ටික කලක් ඒ 10 කියන උදානයේ ඉඳලා ආපහු හිමාලයට වැඩියා. ඊට පස්සේ මේ දේශනාව කියා දීලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් පමණක් නෙවෙයි මේ දේවදත්තයන් මම කලිනුත් තාත්තා මැරුවට පස්සේ ওই විදිහට ධර්මයේ කියා දීලා දස කුසලයේ සමාදන් කරලා සිත සුවපත් කරා. ඒ කියලා මේ ජාතක කතාව අවසන් කළා. මොකද්ද මේ ජාතක කතාව? සංකීච්ඡ ජාතකය. මොකද්ද? සංකීච්ඡ ජාතකය. පින්වත් රජත් මේ මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාන එකල අජාසත් රජතුමා තමයි මේකල අජාසත් නිමාට පන්ති එකල රජු අර එදා තාත්තා මරපු රජුරෝ තමයි අද ඔය එහෙනම් බලන්න එදත් මෙයා මරලා තාත්තා නේ එදා බම්බදත්ත රජුරලා හිටියේ කවුද මේ ජීවිතේ මේ අජාසත් කියනවා ඊට පස්සේ සංකීච්ඡයන් වහන්සේගේ අනිත් අර 500 ඍෂිවරයන් වහන්සේලා මේ බුදු පිරිස කියනවා ඒ සංකීච්ඡ පඬිතයා මමයි කියනවා දැන් බලන්න ඒ සංකීච්ඡ පඬිතයන්න් වහන්සේ අද සසරේ ඉන්නවද ඈ සුගතයන් වහන්සේ පිරිනොම් පාලා ඒ සංකීච්ඡයන් වහන්සේ වටා හිටපු ඍෂි පිරිස අද ඉන්නවද සැබෑම ඍෂිවරු වෙලා ජාති ජරා මරණ දුකින් නිදහස් වෙලා නේ ඉතින් ඒ නිසා දැන් තේරෙනව නේද සෝතාපන්න වේ වටිනාකම ඈ දැන් තේරෙනවද මෙන්න මේ විදිහට අකුසලයේ දැනගෙන අකුසලයේ ආදීනෝ තේරුම් අරගෙන ලෝභ දෝෂම අකුසල නේ
ඒ අකුසල සේවනයේ කිරීම නිසා මෙබඳු දුස්චරිතයන් රැස් වෙලා මෙබඳු දුක්ඛිත කරා උපතක් කරා කියලා දුක් විඳින සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්තොත් කෙනෙක් එයා මේ ආර්ය සත්‍ය අවබෝධයට එනවද නැද්ද? අන්න ඒකයි දේශනාවේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ අවබෝධය කරා කෙනෙක් ඉන්නේ අවබෝධය කරා කෙනෙක් නැහැ. එයා මොකද කරන්නේ? යටවීම නිසා පංචානන්තරික සියලු අකුසල් කරලා මේ පව් රැස් කරගන්නවා. මේ අකුසල් වල ආදීනව කල්පනා කරේ නැත්නම් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මනුස්ස ජීවිතේ දුර්ලභයි. බුද්ධ කෙනෙක් මුණ ගැසීම අතිශය දුර්ලභයි. ඇඳිවත ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න විහිස මාංශි ගන්නවා වගේ. හිස ගිනිගත් කෙනෙක් ඒ හිස ගිනි නිවන්න විහිස මාංශි ගන්නවා වගේ. සතකින් ආයුධකින් පහර කාපු කෙනෙක් ඉක්මනට සුවපත් වීම පිණිස බෙහෙත් හොයාගෙන යනවා වගේ. පින්වත් මහණෙනි සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි ගන්න. මොකද සක්කාය දිට්ඨියත් එක්ක තමයි මේ නිරේගාමි රාග දේශ මොහ තියෙන්නේ. සෝතාපන්න වුණාට පස්සේ නිරේගාමි රාග දේශ මොහ නැහැ. එතකොට පංචාන්තරී කර්ම මොකක් රැස්වෙනවද? කිසිවක් රැස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ සෝතාපන්න වීම හරි ලාභාවය. පතව්‍යා ඒක රජ්‍යේන. මේ මහා පෘථුවියට එකම රජ වෙනවටත් වඩා ඒ කියන්නේ සක්විති වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා මේ අඩියෙන් දෙකෙන් සුගතිය උපදනවටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන සියලු දසදහසක් ලෝක ධාතුවට අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතාපට්ටි බලං වරං නිවන් දකින්න මගට පැමිණෙන්නේ ආර්ය ශ්‍රාංග බවට පැමිණෙන මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් දුක නම් වූ ආර්ය සත්‍ය සත්‍යක්මයි කියන අවබෝධයට පැමිණෙන්නේ. පිළිගැනීමට ඥාණයට පැමිණෙන දුකට ගන්න හේතුව ත්‍රිවිධ තණ්හාවමයි කියන අවබෝධයේ ඥානයක් බවට පත් කරගන්න නිරෝධේ මාර්ගය ගැන චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාණයට පැමිණෙන මහන්සි ගන්න කියන අර උපමා මුල් කරගෙන. ඇයි මේ මොහොත ආයිමි වුණොත් අපිට ආයිමත් කවදා මොන විදියට කොයි කාලේ මේ අවස්ථාව මුණ ගැහිද කියලා අපි කොහොමද කියන්නේ නේ? එහෙනම් මතක තියාගන්න සෝතාපන්න වීමේ වටිනාකම නේද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි සෝතාපන්න වෙන්න බෑ. චතුරාර්ය සත්‍ය නේ සෝතාපන්න බව තුල තියෙන්නේ නේ. මෙයාට වීරිය කරන්නේ නැත්නම් සෝතාපන්න වෙන්න බෑ කිව්වා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එතකොට වීරිය උපදින්නේ නැහැ කිව්වා. තුලනේ කරලා බලන්න නැත්නම්. තුලනේ කියන්නේ රාග දේශ මොහ ඊර්ෂ්‍යා මදමාන එකට එක කිරීම පස්පව් දස අකුසල් පංචාතානන්තරී කර්ම ඊට පස්සේ සිල්ලුතුන්ට නිරෝධ නින්දා පහස කිරීම දස අකුසල් ආදී මේ ඔක්කොම අකුසල් මේ අකුසල් ගේවනේ කිරීමෙන් මෙලව කායික මානසික දුකටපත් වෙනවා මරණින් මත්තේ බොහෝ දුකටපත් වෙනවා කියලා අකුසලයේ ආදීනවත් කල්පනා කරලා තේරුම් ගන්න හිටියේ නැත්තම් කුසලයේ ආනිසංස මේකෙන් නිදහස් වෙන්නේ කුසල් අඳුනාගෙන කුසල දීවුන කිරීමෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අන්න එතන තමයි තියෙන පීඨ පිළිසරණේ කියන රැකවරණේ කුසලයේ ආනිසංස කල්පනා කරලා තේරුම් ගන්න තිබුණ නැත්තම් අකුසලයේ ආදීනව කුසලයේ ආනිසංස කල්පනා කරලා මේ දෙක තුලනේ කරලා තේරුම් අරගෙන Taman තුලින් වැටහීමක් ඇති කරගෙන තිබෙන්නේ නැත්නම් එයාට වීරිය උපදින්නේ නැහැ. වීරිය උපදින්නේ නැති කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. එයාට සෝතාපන්න වෙන්නත් බෑ, රාග දේශ මොහ දුරු කරන්නත් බෑ, නිවන් දකින්නත් බෑ. නේ? එහෙමනම් සෝතාපන්න වෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? වීරිය කරන්න. මොකද්ද? නූපන්න කුසල් නූපදින්න. ඒ කියන්නේ උපන්න කුසල් ප්‍රාණේ කරන්න. නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් ප්‍රාණේ කරන්න. නේද? ඒ වගේම ඒක උපදින්නේ මෙන්න මේ අකුසලයේ දැනගෙන අකුසලයේ ආදීනව කල්පනා කරලා Taman තුලින් යම් වැටහීමකට ආවොත් කුසලයේ ආනිසංස කල්පනා කරලා එයින් ලැබෙන යහපත කල්පනා කරලා Taman තුලින් ඒකේ වටිනාකම තේරුම් ගත්තොත් අන්න යා වීරිය කරනවා. වීරිය කරන කෙනාට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන්. යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා අර ඔබට මතක ඇති ඔක්කාන්ත සංයුක්තේ නේද? සංයුත්නිකාය 3 තෙරුවන් සරණගේ සිල්වත් කෙනා මොකද්ද බලන්න කිව්වේ? ඇස කන නාසය දිව කය මනස බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය බව අදාහගත්ත නම් එයා කවුද? සද්ධානුසාරී. අන්න එයා සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කිව්වා. ඒක නෝනි විමසයිද? ධම්මානුසාරී. ඔව් සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කිව්වා. යමෙක් සෝතාපන්න වුණොත්
අනිත්‍යයි වෙනස් වෙන ධර්ම සායෙන් අන්‍ය ස්වභාවයට පත් වෙන ස්වභාවය යුක්තයි මේ ඇස කන නාසය දිය කියලා ඒ විදිහටම අවබෝධ කරොත් එයා සෝතාපන්නයි නතේ භවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයක් නෑ. ඔව් ඒකාන්තයෙන්ම රාග දේශ මොහ දුරු කරලා පරම සාන්තිය වූ නිවනටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ හොඳට තේරුම් ගන්න මේක සසර ගමනක්. සසරේ බොහෝ කාලයක් මේ නිර්යන් වල දුක් විඳින්නේ අපේම අම්මා තාත්තා, අපේම සහෝදරි ඥාතිත මිත්‍රාදීන් මේ සතර පායෙන් වල දුක් විඳින්නේ. මොකද කල්යාණ මිත්‍ර ඇසුර තිබුණේ නැහැ. කල්යාණ වූ ජීවිතේ සුවපත් කරන මුනි ධර්මය ඇහුන්නේ නැහැ. ලෝණින් කල්පනා කරන් ඉඩ කඩක් නැතුව ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? මුලා වෙච්ච සිතෙන් රාගී, දේශී, මෝහේ දාසයන් බවට පත් වෙලා පවට යට වෙලා පව කරලා දුගතිය ගිහිල්ලා වෙන්නේ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. කල්යාණ වූ ජීවිතේ සුවපත් කරන ධර්මයේ මුණ ගැහුණා. ලැබිච්ච වෙලාවේ කීකරු වෙලා, එහුම්කම් දීලා, සත්පුරුෂෙක් වෙලා තමන් මේ ජීවිතේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න අදිෂ්ඨානය ඇති කරගන්න ඒ සඳහා සුගතයන් වහන්සේ විසින් දේශනා කරන සියලු අනතුරින් මුදවන සියලු යහපත සලසන මේ උතුම් බුද්ධ වචනය අපටද සසර දුකින් නිදහස් වෙන්න ඒකාන්තයෙන් උපකාරයක් වේවා. සාදු